සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද සිත්නෙත් අසපුවෙන් ඔබට ඇසෙන මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කරනු ලබන්නේ අනුරාධපුර දෙවන පියවරේ අංක 741 B 15 දරණ නිවසේ පදිංචි අගෝස්තු මාස 23 වන දිනට 88 වන උපන්දිනය සමරන එම් ලීලා අත්තම්මාට සහ WM ලොකුබණ්ඩා අත්තාට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ පදිංචි මුණුපුරු පිරිස විසින් තමයි අද දායකත්වය දරන්නේ. එයත් බලාපොරොත්තු වෙනවා නමින් මිය පරලොව ගිය සිරු ඥාතීන්ට පින්පෙත් පමුණුවන්න, සියලු ලෝවැසියන්ට උතුම් ධර්මාවබෝධය සිද්ධ වේවා කියන පිවිතුරු ප්‍රාර්ථනාව ඇතිව තමයි මේ ධර්ම දාණය ලබා දෙනු ලබන්නේ. දැන් අපි සියලු දෙවියෝ මේ උතුම් දහම ශ්‍රවණය කරන්නට දිවකන් යොමත්වා කියලා දේවාරාධනාවෙන් මේ උතුම් ධර්මානුශාසනාව ආරම්භ කරමු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්ස සමාධි ධම්මේසු පඨවි සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරිගෝතමස්ස පිරිසිදු සිල් කඳ සමුදුර සේමා නිසල සමාධිය මිහිකත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපා වේවා මෝහන්ධකාරේසු සුරියූපමස්ස සංසාර සෝතේසු සේතූපමස්ස දෝසප්පවාහේසු මේඝූපමස්ස නමාමි සිරසා ධම්මාම තස්ස මොහන්දුර සිඳලන ලාහිරු සේමා සසර දියඹ මැද පහුරක් සේමා කෙලෙස් කිලුටු හල වැස්සක් සේමා සදහම් රුවනට පිනිපා වේවා පටිපත්ති සාරේසු සම්මාඨිතස්ස උජ්ජුභූත මග්ගේසු යානාගතස්ස කුසලේසු ධම්මේසු ගෙත්තූපමස්ස නමාමි සිරසා සුගතෝ රසස්ස පිළිවෙත් සරුවෙයි සුවඳක් සේමා දම් රස දනවයි මිහිරක් සේමා පින් ගඟ ගලනා නිම්නය සේමා මහ සංගරුවනට පිනිපා වේවා
සාධු සාධු සාධු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සම්බාසව සංවර පරියායං වෝ භික්ඛවේ දේසිස්සාමි තං සුනාත සාධුකං මනසිකරෝතාති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මවිසින් දේශනා කරනු ලබන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් ගිහි පැවිදි අප සියලු දෙනාටම දේශනා කොට වදාළ උතුම් ධර්මපරයායක් සබ්බාසව ධර්මපරයායයි ඔබට අද කියා දෙන්නේ. දිනක් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙව්රම් වන අරණේ දම් සභා මණ්ඩපයේ වැඩ ඉඳගෙන බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලේ අසිරියත් බ්‍රහ්මස්වර මිහිරේ උපශාන්ත ස්වභාවයත් විඳ ගැනීම පිණිස දම් සභා මණ්ඩපයට පැමිණි සිව්වනක් පිරිසටත් දිව්‍ය බ්‍රහ්ම ප්‍රජාවටත් ඇසෙනසේ මේ උතුම් ධර්මපරියාය දේශනා කොට වදාලා. සම්බාසව සංවර පරියායං වෝ භික්ඛවේ දේසිස්සාමි තං සුනාත සාධුකං මනසිකරෝත. මහණෙනි, මම නුඹලාට සියලු ආශ්‍රවයන් කෙලෙසුන් දුරු කරන පිළිවෙත දේශනා කරනවා. එය අසන්න මනාකොට මෙනෙහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්මපරියාය දේශනා කරන්නට ආරම්භ කොට වදාලා. ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ. මහණෙනි, මම මේ කෙලෙස් ප්‍රහාණය කරන වැඩපිළිවෙල දේශනා කරනු ලබන්නේ යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං. යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් දන්නා කෙනාට දකිනා කෙනාට. යෝනිසෝ මනසිකාරය කියන්නේ කුමක්ද, අයෝනිසෝ මනසිකාරය කියන්නේ කුමක්ද කියන මේ කරුණු දෙක පිළිබඳව වැටහීමක් ඇති ශ්‍රාවකයාටයි මහණෙනි මම මේ සියලු කෙලෙසුන් දුරු කරන වැඩපිළිවෙල දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා අයෝනිසෝ භික්කවේ මනසිකරෝතෝ අනුප්පන්නාචේව ආසවා uppajjanti uppannāච ආසවා පවඩ්ඩಂತಿ. මේ අයෝනිසෝ මනසිකාරය කියන්නේ කුමක්ද? අයෝනිසෝ මනසිකාරය නම් වූ ස්වභාවයෙන් යුතුව යම් මනසක් පවතිනවා නම් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා අනුප්පන්නාචේව ආසවා uppajjanti. නූපන් කෙලෙස් උපදිනවා, උපන් කෙලෙස් වැඩෙනවා. යෝනිසෝ චකෝ භික්කවේ මනසිකරෝතෝ මහණෙනි, යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න ශ්‍රාවකයාට අනුප්පන්නාචේ වාසවා න uppajjanti. නූපන් කෙලෙස් වැඩෙන්නේ නැහැ. uppannāච ආසවා පහීයන්ති. උපන් කෙලෙස් ප්‍රහාණය වෙනවා. මෙන්න මේ කරුණු දෙක ඊටාම වැදගත් වෙනවා ගිහි පැවිදි අප සියලු දෙනාටම. යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය දැක ගැනීම, දැන ගැනීම. යෝනිසෝ මනසිකාරය පුරුදු කරන ශ්‍රාවකයා යෝනිසෝ මනසිකාරය නිසා නූපන් කෙලෙස් උපදවා ගන්නේ නැහැ. උපන් කෙලෙස් දුරු කරනවා. නූපන් කෙලෙස් නූපදවීම පිණිසත් උපන් කෙලෙස් ප්‍රහාණය පිණිසත් හේතු වන මනසිකාරය මෙනෙහි කිරීම, කල්පනාව යෝනිසෝ මනසිකාරයයි. රාගය, ද්වේෂය, මෝහය, මානය, දිට්ඨිය, අකුසලය, පාපය වැඩෙන විදිහට යමෙකුගේ හිත පවතිනවා නම් ඒ මොහොතේ පවතින්නේ අයෝනිසෝ මනසිකාරයක්. රාග ද්වේෂාදී කෙලෙස් ධර්ම ටික ටික යටපත් වෙලා ප්‍රහාණය වෙලා සිත පිරිසුදු වන විදිහට යමෙකුගේ කල්පනාව පවතිනවා නම්, සිහිය පවතිනවා නම්
ඒ වෙලාවේ ඔහුගේ සිතේ පවතින්නේ යෝනිසෝ මනසිකාරයක්. එනිසා මේ යෝනිසෝ මනසිකාරය නිසා කුසල් දහම් වැඩෙනවාය, අයෝනිසෝ මනසිකාරය නිසා අකුසල් වැඩෙනවාය කියන මේ කරුණ දන්න කෙනාට, හඳුනන කෙනාට, අවබෝධයක් ඇති කරගත්ත කෙනාට පමණයි මේ කෙලෙස් ප්‍රහාණය කරන වැඩපිළිවෙල මුළු මනින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉන් අනතුරුව මේ උතුම් ධර්මපරයායේදී බදාරනවා අත්ථි භික්කවේ ආසවා දස්සනා පහතබ්බා. මහණෙනි, සෝවාන් මාර්ග දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් කොටසක් තියෙනවා. අත්ථි ආසවා සංවරා පහතබ්බා. ඒ වගේම මහණෙනි, සති සංවරයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් කොටසක් තියෙනවා. අත්ථි ආසවා පටිසේවනා පහතබ්බා. ඒ වගේම නුවණින් ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් කොටසක් තියෙනවා. අත්ථි ආසවා අධිවාසනා පහතබ්බා. ක්ෂාන්ති සංවරය හෙවත් ඉවසීම තුල දුරු කළ යුතු කෙලෙස් කොටසක් තියෙනවා. ඒ වගේම අත්ථි ආසවා පරිවර්ජනා පහතබ්බා. පරිවර්ජණයෙන් එහෙම නැත්නම් ඒ බඳු තැන් වර්ජනය කිරීමෙන් දුරු කළ යුතු කෙලෙස් කොටසක් තියෙනවා. අත්ථි ආසවා විනෝදනා පහතබ්බා. ඒ වගේම විනෝදනයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් කොටසක් තියෙනවා. අත්ථි ආසවා භාවනා පහතබ්බා. සකදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ග තුනෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් කොටසක් තියෙනවා. මේ විදිහට කෙලෙසුන් ප්‍රහාණය වෙන අවස්ථා නැත්නම් ක්‍රමවේද 7ක් බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්මයේ තුල දේශනා කොට වදාලා, ඒ සප්තාකාරයකින් සිදුවන කෙලෙස් ප්‍රහාණය පිළිබඳවයි අද මේ කෙටි ධර්මානුශාසනාව තුලදී ඔබට විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙය නිවන් දක්නිනට බලාපොරොත්තු වන ගිහි පැවිදි අප සියලු දෙනා විසින්ම අනිවාර්ය කොට දතමනා ධර්මපරයායක්. නැවත නැවත ඇසිය යුතු, සාකච්ඡා කළ යුතු ධර්මපරයායක්. නිවන් දකින්නට සංසාරයේ පින් පුරපු අයට බුද්ධ ශාසනයක් මුණ ගැහුණාම, මේ ධර්මය ඇහුණාම, ඒ ධර්මය නුවණින් ජීවිතයට ගලපා ගත්තාම පෙර වාසනාව මතුවෙලා මේ ජීවිතේ ධර්මාවබෝධය පිණිස මගහසර පෑදෙනවා. අන්නේ මගහසර පාදා ගැනීම සඳහා මෙකී ධර්මපරයාය මහෝපකාරයි. එනිසයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරන්නේ. පළමු ආකාරය එහෙම නැත්නම් සෝවාන් මාර්ග දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් පිළිබඳව පළමු කොට දේශනා කරනවා. කතමේච භික්කවේ ආසවා දස්සනා පහතබ්බා. මහණෙනි, මේ සෝවාන් මාර්ග දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් මොනවාද? භාග්‍යවතුන් වහන්සේ එහිදී වදාරනවා, මහණෙනි, මේ ශාසනයෙහි නැත්නම් මේ ලෝකේ ඉන්නවා අසුතුවා පුතුජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මස් අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මස් අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ. මේ ලෝකේ ඉන්නවා අසෘතවත් පෘතුජන කියන කොටසට අයත් පුද්ගලයෙක්. ඒන අදහස් කරන්නේ යා බුදුරජාණන් වහන්සේලා, ඒ වගේම මහරහතන් වහන්සේලා, ආර්යයන් වහන්සේලා දකින්නේ නැහැ. නොදකින නිසාම ආර්ය ධර්මයක් ඔවුන්ට ඇහෙන්නේ නැහැ. ආර්ය ධර්මයේ ඔවුන් දක්ෂ නැහැ. ඒ වගේම ආර්ය ධර්මයේ හික්මිලා නැහැ. බුදුපසේ බුදුමහරහත් උතුමෝ වැඩි මේ මාවතේ ඔවුන් හික්මිලා නැහැ. ඒ උතුම් ධර්මයේ දන්නේ නැහැ. ඒ උතුම් කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරලා නැහැ. අන්න එහෙම කෙනෙක් මනසිකරණීය ධම්මේ නප්පජානාති. මෙනෙහි කළ යුතු, සිටිය යුතු, කල්පනා කළ යුතු දේවල් දන්නේ නැහැ. අමනසිකරණීය ධම්මේ නප්පජානාති. මේ දේවල් කල්පනා කරන්න හොඳ නැහැ කියලා එහෙම දන්නෙත් නැහැ. ඒ නොදන්නාකම නිසා, ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය දන්නේ නැහැ. මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කරන්නේ නැහැ. මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි කරනවා. සෝ මනසිකරණීය ධම්මේ අප්පජානන්තෝ අමනසිකරණීය ධම්මේ අප්පජානන්තෝ යේ ධම්මා න මනසිකරණීයා තේ ධම්මේ මනසිකරෝති. මෙනෙහි නොකළ යුතු, සිහි නොකළ යුතු දේවල්ම සිහි කරනවා. එතකොට මොකද වෙන්නේ? නැවත නැවත නූපන් රාග, ద్వේෂ, මෝහ, මදමාන කෙලෙස් මේ හිත ඇසුරු කරගෙන පහළ වෙනවා. එයා ඒ දේවල් වැඩෙන විදිහටම හිතන්නේ. නිමිති අරගන්නවා. රාගූප සංහිත, දෝසූප සංහිත, මෝහූප සංහිත, ඒව නැවත නැවත කල්පනා කරනවා. එහෙම කල්පනා කිරීම තුළ යාගේ ජීවිතයම මුළුමනින්ම අඳුර වෙනවා.
බලන්න බුදුරජාණන් වහන්සේ ඊටාම ප්‍රායෝගික ලෙස මේ වැඩපිළිවෙල තුල අප සියලු දෙනාම මෙහෙයවන ආකාරය. ඒ අසුත්තවත් පුතුග්ජනයා එහෙම නැත්නම් මේ ආර්ය ධර්මයේ තථාගත ධර්මයේ නොහික්මුණු වෙනත් විදිහකින් කිව්වොත් මග්ගඵල නොලාභී කෙනෙක් මේ විදිහට වැරදි මානසිකාරයක ඉන්නවා නම් එයාගේ ජීවිතේ කෙලෙසුන්ගෙන් වැසී යනවා, අපිරිසුදු වෙලා යනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා කතමේච භික්කවේ ධම්මා න මානසිකරණීය. මහණෙනි මේ මෙනෙහි නොකළ යුතු ධර්මයන් මොනවද? ඊටාම වැදගත්. ඔබ මේ කාරණේ හොඳට දරා ගන්න. යේ ධම්මේ මානසිකරෝති. යම් ධර්මයක් මෙනෙහි කරද්දී යස්ස භික්කවේ ධම්මේ මානසිකරෝතෝ අනුප්පන්නෝවා කාමාසවෝ uppajjati. යම් කාරණයක් යම් කරුණක් මෙනෙහි කරනකොට සිහි කරනකොට නූපන් කාමාසාව වැඩෙනවා. නූපන් ඒ වගේම උපන් කාමාසාව තවත් වැඩි යනවා. ඒ වගේම නූපන් භවආසාව උපදිනවා, උපන් භව ආසාව වැඩෙනවා. ඒ වගේම නූපන් අවිද්‍යා ආශ්‍රවය ඉපදෙනවා, උපන් අවිද්‍යා ආශ්‍රවය තවත් වැඩිලා යනවා. එන්නේ විදිහට මෙනෙහි කරනවා නම් ඒ කරුණට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. භවආශ්‍රව, කාමාශ්‍රව, දිඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව මේ කියන්නේ කෙලෙස් ධර්ම. ලෝභය, දිට්ඨිය, ඒ වගේම අවිද්‍යාව මෙන්න මේ ධර්මතා නැවත නැවත හටගන්නා විදිහට යමෙක් කල්පනා කරනවා නම් අන්නේ කල්පනාව අයෝනිසෝ මනසිකාරයෙන් සිද්ධ වෙන දෙයක්. එනිසා ඔබ ඔබේ සිත දිහා හොඳට බලන්න. ඔබ යමක් මෙනෙහි කරනකොට දැකපු රූපයක්, අහපු ශබ්දයක්, කාපු කෑම බීමක් යම් අරමුණක් ගැන මෙනෙහි කරද්දී ඔබට රාගය ඇති වෙනවා නම්, ද්වේෂය ඇති වෙනවා නම්, දිට්ඨිය ඇති වෙනවා නම්, එහෙම නැත්නම් අකුසල් දහම් ඇති වෙනවා නම්, සිත අපිරිසුදු වෙනවා නම් ඔබ ඉන්නේ යෝනිසෝ මනසිකාරය නෙමෙයි. ඔබ ඉන්නේ අයෝනිසෝ මනසිකාරය තුල. ඒ මොහොතේ ඔබේ සිත අපිරිසුදු වෙනවා. ඔබ නිවන් මාර්ගයේ නැත් වෙනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මහණෙනි මොනවාද මේ මෙනෙහි කළ යුතු ධර්ම? කොහොමද මෙනෙහි කළ යුතු ආකාරය? යස්ස භික්කවේ ධම්මේ මානසිකරෝතෝ. මහණෙනි යම් කරුණක් මෙනෙහි කරනකොට අනුප්පන්නෝ වා කාමාසවෝ න uppajjati. නූපන් කාමාශ්‍රවය උපදින්නේ නැහැ. උපන් කාමාශ්‍රවය වැඩෙන්නේ නැහැ. නූපන් භවආශ්‍රවය උපදින්නේ නැහැ. උපන් භවආශ්‍රවය වැඩෙන්නේ නැහැ. නූපන් අවිද්‍යා ආශ්‍රවය උපදින්නේ නැහැ. උපන් අවිද්‍යා ආශ්‍රවය වැඩෙන්නේ නැහැ. අන්නේ විදිහට මෙනෙහි කරනවා නම් එතන තියෙන්නේ යෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ ලෝභය වැඩෙන්නේ නැහැ. භවයෙන් භවයට නැවත නැවත ඉපිදිපිත මෙරි යන්නට තියෙන ඒ භව ගමන පිළිබඳව ආසාව, කැමැත්ත මේක නැවත නැවත වැඩෙන්නේ නැහැ. ඒ වගේම අවිද්‍යාව නැවත නැවත මෝහාන්ධකාරය ඇති වෙන්නේ නැත්නම් අන්නේ මෙනෙහි කිරීම නුවණින් මෙනෙහි කිරීමක්. ඒක හොඳ කල්පනාවක්, යහපත් කල්පනාවක්, සම්මා සංකල්පයක් එතන තියෙන්නේ. එන්නේ විදිහට මෙනෙහි කිරීමෙන් සිත පිරිසුදු වෙනවා. මේ වැඩපිළිවෙළවල් දෙක නැත්තම් යෝනිසෝ මනසිකාරය තුල පුහුණු කළ යුතු ආකාරය, අයෝනිසෝ මනසිකාරය තුල සිද්ධවන දේ. මෙන්න මේ වැඩපිළිවෙල නොදන්නා ශ්‍රාවකයා හැම වෙලාවකම මොකද කරන්නේ? අයෝනිසෝ මනසිකාරයේ පැත්තට එයා බර වෙනවා. එයාගේ මනස හැම වෙලාවකම අයෝනිසෝ මනසිකාරයට බැස ගන්නවා. බැස ගැනීම තුළ නැවත නැවත කෙලෙසුන් හටගෙන මුළුමනින්ම ඇතැම් විට මේ ජීවිතයෙන් පස්සේ දුගතියට වැටිලා අන්ත දුක් විඳින තත්වයට පත් වෙනවා. මේ මොහොතේදී මේ කරුණු තේරුම් අරගෙන සිත පාලනය කරගෙන ධර්ම මාර්ගයට අනුයාත කරලා ඔබට පුළුවන් වුණොත් මේ උතුම් ධර්මයේ තුලින් ජීවිතය ජය ගන්න ඔබ සැබෑම වාසනාවන්ත ශ්‍රාවකයෙක්. මේ ධර්මයේ ඇහෙද්දී ඔබ ඒ වාසනාව උරගා බලන්න ඔබේ ජීවිතයෙන්. ඔබ සැබවින්ම පින්වන්තයි මේ බඳු ධර්මපරයායක් කනින් අසන්නට ලැබීම සම්බන්ධව. භාග්‍යවතුන් වහන්සේ බදාරනවා මහණෙනි අමනසිකරණීයානං ධම්මානං මනසිකාරා. ඔය මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි කරලා ඒ වගේම මෙනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි නොකර ඉන්නකොට කෙලෙස් හටගන්නවා, හටගත් කෙලෙස් වැඩෙනවා. අන්නේ වැඩිම තුළ එයාට නොඑක් විදිහේ පාපී දෘෂ්ටි නැත්තම් නොඑක් විදිහේ වැරදි මානසිකාරයන් හිතට එනවා. එයාට එනවා අහෝසින්නකෝ අහං අතීත මද්ධානම් මම පෙර ජීවිතේ හිටියද නැද්ද දන්නේ නැහැ. නනුකෝ අහෝසින් අතීත මද්ධානම් මම පෙර ජීවිතේ ඉපදිලා හිටියද දන්නේ නැහැ නැද්ද දන්නේ නැහැ. මම කිනම් මැතිවද කින්නු කෝ අහෝසින් අතීත මද්ධානම්
මම කුමන ජාතියේ ඉපදිලා හිටියද? අතීත කාලේ කෙබඳු රූපයක්ද මට තිබුණේ? අතීත කාලේ මගේ නම මොකක්ද? මේ විදිහට අතීතය ගැන එයාට සැක ඇති වෙනවා. අතීත භවය, අතීත සසර ගමන පිළිබඳව එහෙම ඇදහිීමක්, පිළිගැනීමක් ඇතිවන්නේ නැහැ. නම් වශයෙන් හෝ, ගෝත්‍ර වශයෙන් හෝ, කුල වශයෙන් හෝ අතීතයේ ගෙවා දමපු ජීවිත අපමණයිනේ. ඒක පරම සත්‍යයක්. නමුත් මේ අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්න ශ්‍රාවකයාට ඒ කියපු අතීත සසර ගමනේ බිහිසුණු බව මේ ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ දේවල් පිළිබඳව ඇදහිීමක්, විශ්වාසයක් එයාට එන්නේ නැහැ. ඒ වගේම අනාගතය පිළිබඳව, අනාගතේ මම කවරෙක් වේද, කොහෙට යයිද, මොන නම් ඇති කෙනෙක් කියලා උපදීද, ආදී වශයෙන් කෙබඳු සත්වයක් වේද, මේ විදිහට අනාගතය ගැනත් එයාට සැක සංකහ පහළ වෙනවා. ඒ කියන්නේ එයාට පැහැදිලි විශ්වාසයක් නැහැ. මේ කෙලෙසුන් ප්‍රහාණය වෙලා මේ ජීවිතය තුළ අරහත් ඵල විමුක්තියෙන් සැනසුනේ නැත්නම් සංසාරේ යන්න සිද්ධ වෙනවා. ජීවිතෙන් ජීවිතේ යන්න සිද්ධ වෙනවා. ඒක අහඹු දෙයක් නෙමෙයි. ආකස්මිකව සිද්ධ වෙන දෙයක්ුත් නෙමෙයි. ඒ තුළ පුදුම වෙන්න දෙයක්ුත් නැහැ. ඒක තමයි ලෝක ධර්මය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සත්‍ය දේශනා කරාට පස්සේ ඒ පිළිබඳව සැක සංකා උපදවන්න අවශ්‍යතාවක් නැහැ. නමුත් මේ ධර්මයේ නොදන්න කෙනා ඒ කරුණු පිළිබඳව සැක උපදවා ගන්නවා. ඊළඟට වර්තමානයේ පිළිබඳව මේ ආයන් සත්ත්වෝ කුහිංගාමි භවිස්සති, මේ සත්වයා කොහෙන්දන් ආපු කෙනෙක්ද, කොහේ යන කෙනෙක්ද, ආදී වශයෙන් මේ ජීවිතයේ පිළිබඳව යාට විවිධ විසම සිතුවිලි පහළ වෙනවා. මේ බඳු විවිධ විසම සිතුවිලි පහළ වෙන්න හේතුවක් නැහැ. හේතුඵල ධමයක් මේ ක්‍රියාත්මක වන්නේ කියන මේ අවබෝධය සුතමේ වශයෙන්, චින්තාමේ වශයෙන් ඇති වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා යම් අවබෝධයක් ඇති කරගන්නවා. ඒ අසු ධර්මය නැවත නැවත මනසිකාර කළා ඒ අවබෝධය තවත් දියුණු කරගන්නවා. ඉන් අනතුරුව භාවනාමය ප්‍රඥාව උපදවාගෙන එය ප්‍රත්‍යක්ෂ ලෙස සාක්ෂාත් කරගන්නවා. ඒ අවස්ථා තුنين යමෙකු ජීවිත අවබෝධය ලැබීමෙන් අනතුරුව මෙකී අතීතය ගැන හෝ, වර්තමානය ගැන හෝ, අනාගතය ගැන හෝ කිසිදු පාපී දෘෂ්ටියක් ඇතිවන්නට ඉඩක් නැහැ. හේතුව තමයි එයා මෙනෙහි කරන නැත්තම් කල්පනා කරන ආකාරය තුල නූපන් ලෝභය, නූපන් දිට්ඨිය, නූපන් මානය, නූපන් අකුසලය, නූපන් ක්ලේශය වැඩෙන්නේ නැහැ. ඉපදලා තියෙන යම් ක්ලේශයක්, පාපයක් වේ නම් ටිකෙන් ටික දුර වෙලා ප්‍රහාණය වෙලා යනවා. එනිසා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා සාස්වත දෘෂ්ටිය කියන නැවත නැවත ඉපිද නැත්තම් මේ දේවල් සනාතනයි, සදාතනයි කියන මෙන්න මේ දෘෂ්ටිය. එහෙම නැත්තම් උච්ඡේද දෘෂ්ටිය. මේ ජීවිතෙන් පස්සේ සියල්ල සිඳී බිඳී වෙනසී යනවා. මේ ඉදිරියට එහෙම ගමනක් හේතුඵල ධමක සම්බන්ධයක් නැහැ කියලා මෙන්න මේ අන්ත දෙක, සාස්වතයත් උච්ඡේදයත් කියන මෙන්න මේ දෘෂ්ටීන්ට අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්න පුද්ගලයාපත් වෙනවා. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය නැති, අයෝනිසෝ මනසිකාරයෙන් යුතු පුද්ගලයා මේ කියපු පාපී දෘෂ්ටීන්ටපත් වෙනවා. එයාට විවිධ විසම දෘෂ්ටීන් හට ගන්නවා. 62ක් පාපී දෘෂ්ටීන් හට ගන්නවා. එනිසා යමෙකුට හට ගන්නවා නම් කුමක් හෝ අදහසක් මේ උතුම් ධර්ම මාර්ගයෙන් අන්‍යව කර්මය ඵලය නොම අදහන, හේතු ඵල ධම නොම අදහන යම් දෘෂ්ටියක් කෙනෙකුට ඇති වෙනවා නම් එයා මුළුමනින්ම ධර්ම මාර්ගයෙන් බැහැර වූ කෙනෙක්. එයා සත්‍යයෙන් බැහැර වූ කෙනෙක්. එයා මේ උත්තම ධර්මයට නැත්තම් ධර්මයේ පුරුදු කරන කෙනෙක් නෙමෙයි. එනිසා විවිධ විසම දෘෂ්ටීන් ඇති වෙනවා අයෝනිසෝ මනසිකාරයෙන් යුක්තව ඉන්න කෙනෙකුට. ලෝකේ එදා මෙදා තුර මොනතරම් දෘෂ්ටි ජාලාවන් නැති වුණාද? එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ දෘෂ්ටිය කියන්නේ බලවත් සංයෝජනයක්. මේ දෘෂ්ටිය කියලා කියන්නේ මහණෙනි කාන්තාරයක්. මහණෙනි මේ දෘෂ්ටිය කියලා කියන්නේ පෘතුග්ජන පුද්ගලයන් ඇදලා බැඳලා නිරයට ඇදලා දාන ධර්ම ස්වභාවයක්. එනිසා වැරදි පැත්තකින් මෙනෙහි කළොත්, වැරදි ආකාරයකින් මෙනෙහි කළොත් මුළුමනින්ම අන්ධකාරයෙන් අන්ධකාරයට, දුකින් දුකට, ආලෝකයෙන් අන්ධකාරයට යන පිරිසක් වෙනවා. එනිසා මේවා හොඳට දැන ගැනීම ඉතාම ප්‍රයෝජනවත්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දැන් මේ දේශනා කළේ අසෘතවත් පෘතුග්ජන පුද්ගලයෙකුගේ සාමාන්‍ය ස්වභාවයනේ. ඒ කියන්නේ ධර්මයේ නොදන්නා, ආර්යයන් වහන්සේලා නොදකින, ආර්ය ධර්මයේ පුහුණුවක් නොලැබූ පුද්ගලයෙක් මෙන්න මේ තත්වයට වැටෙනවා කියන එකයි වදාළේ. ඊන අනතුරුව වදාරනවා සුතවාචකෝ භික්කවේ ආර්ය ශාවකෝ, මහණෙනි තථාගතයන් වහන්සේලාගේ ධර්මය ඇසූ,
තථාගතයන් වහන්සේලා පෙන්වන උතුම් වැඩපිළිවෙලේ හික්මුණ තථාගතයන් වහන්සේ සිරිමුව මඩල විවර කරලා පනවා වදාළ විනයෙහි හික්මෙන යම් ශ්‍රාවකයෙක් වේ නම් අන්නේ ශ්‍රාවකයා සත්පුරුෂයෙක්. එයා සත්පුරුෂයන් දකින්න කෙනෙක්. එයාට සත්පුරුෂයන් ප්‍රියයි. ඒ සත්පුරුෂයන් ඇසුරු කරනකොට එයාට යෝනිසෝ මනසිකාර්ය අයෝනිසෝ මනසිකාර්ය වඩා හොඳින් තේරුම් ගන්න ලැබෙනවා. එයා අයෝනිසෝ මනසිකාර්යයෙන් වෙන් වෙනවා. ඒ කියන්නේ නුනුවණින් මෙනෙහි කිරීමෙන් වෙන් වෙනවා. යෝනිසෝ මනසිකාර්යයට එයා ඇතුල් වෙනවා. එහෙම නැත්නම් නුවණින් මෙනෙහි කරනවා. අන්නේ යෝනිසෝ මනසිකාර්ය තුල සිටමින් එයා නූපන් කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රව වැඩෙන විදිහට කල්පනා කරන්නේ නැහැ. නූපන් කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රව කියන මේ කෙලෙස් යටපත් වෙන විදිහට නැති වෙන විදිහට ගෙවෙන විදිහටමයි කල්පනා කරන්නේ. එයාගේ මෙනෙහි කිරීම තුළ එයාගේ කල්පනාව තුළ කිසිදාක නූපන් කෙලෙස් හටගන්නේ නැහැ. ඒක තමයි මේ උතුම් බුදු සසුන තුළ පිළිවෙත් පුරන ශ්‍රාවකයාගේ උතුම් ගමන් මඟ. එයාට කියන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියලා. ඒ ශ්‍රාවකයාගේ සෑම මානසිකාරයකින්ම නූපන් කෙලෙස් වැඩෙන්න හේතුවක් නැහැ. උපන් කෙලෙස් අභිවර්ධනය වෙන්න හේතුවක් නැහැ. නූපන් කෙලෙස් නූපදවාලමින් උපන් කෙලෙස් ටික ටික ප්‍රහාණය කරමින් තමයි සෑම මොහොතකම හිත පවත්වන්නේ. වචනය හසුරුවන්නේ, කය හසුරුවන්නේ. අන්නේ ශ්‍රාවකයා හැමදාකම භාග්‍යවතුන් වහන්සේ වදාරනවා සතුටින් නිදන කෙනෙක්, සතුටින් පිබිදෙන කෙනෙක්. ඒ ශ්‍රාවකයාට හැමදාකම දහමේ සැනසීම ලැබෙනවා. දහම් සුව විඳින, දහම් රස හඳුනන හදවතක් ඇති කෙනෙක්. ඒ දහම් රසය තමයි යා දන්නවා මේ හේතුඵල දහමකින් සමන්නාගත ලෝකයක්. ආධ්‍යාත්මික වේවා, බාහිර වේවා හේතුඵල දහමක්මයි ක්‍රියාත්මක වන්නේ. කර්මයේ ඵලය අතර අවිච්ඡින්න සම්බන්ධයක්මයි මේ තුල තියෙන්නේ. ආදී වශයෙන් මේ ලෝකය ගැන, තම ජීවිතය ගැන හේතුඵල වශයෙන් අවබෝධ කර ගැනීමෙන් විද්‍යා ආලෝකය පහළ කර ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඔය කියන ලද යහපත් වූ උතුම් වූ යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත ශ්‍රාවකයා ඒ යහපත් මනසිකාරයේ උතුම් මනසිකාරයේ යෝනිසෝ මනසිකාරයේ ඉන්නකොට අනුප්පන්නා චේවාසවාන උප්පජ්ජන්ති නූපන් කෙලස් කොහොමවත් උපදින්නේ නැහැ. උපන් කෙලස් වැඩෙන්නෙත් නැහැ. අන්නේ මානසිකත්වයේ දිගට පවත්වනකොට සමාධිමත් සිතක් ඇති වෙනවා. ඒ සමාධිමත් සිත නිසා ඔහුට සෝ ඉදන් දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති මෙය තමයි දුක කියලා නුවණින් මෙනෙහි කරන්න අවස්ථාවක් ලැබෙනවා. අන්න එහෙම ඒ අවස්ථාවෙන් එයා ඒ දුක පිළිබඳව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මෙනෙහි කරනකොට මෙය තමයි දුක්ඛාරය සත්‍යය කියලා අවබෝධ වෙනවා. අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති මෙය තමයි දුක හටගන්වන හේතුව කියලා නුවණින් මෙනෙහි කරනවා. අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති මෙය තමයි දුක් නැතිවීමෙන් ලැබෙන ශාන්ත අමා නිවන කියලා නුවණින් මෙනෙහි කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ඒ ශාන්ත අමා නිවන වෙත ගමන් වඩින උත්තම මාවත අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති මෙය තමයි දුක් දුම්නස් සියල්ල නැති කරන, ඒ වගේම පීඩා නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා මෙනෙහි කරනවා. මෙන්න මේ මානසිකාරයේ හිත දිගට පවත්වන්නට ඕන. ඒ කියන්නේ චතුරාර්ය සත්‍යය ගැන නැවත අහන්නට ඕන, නැවත හිතන්නට ඕන. හිත හිතා නොදන්නා කරුණු ධර්මධර විනයධර ස්වාමින් වහන්සේලාගෙන් අසා දැනගන්නට ඕන. හරි හැටිතා පිරිසුදු කරලා සම්මා දිට්ඨිය පවත්වමින් චතුරාර්ය සත්‍ය නැවත නැවත ශ්‍රවණයෙන් වචනයෙන් ප්‍රගුණ කිරීමෙන් මනසිකාරමේ වශයෙන් සුතා ධතා වචසා පරිචිතා මේ කියපු ක්‍රමවේදයට අනුව පුහුණු කරගෙන යනකොට ඒ උතුම් වැඩපිළිවෙල තුළ ඒ යෝනිසෝ මනසිකාරය තුළ තීනි සංයෝජනානි පහියන්ති සංයෝජන ධර්ම තුනක් ප්‍රහාණය වෙන අවස්ථාවක් එනවා ජීවිතේ. අන්නේ අවස්ථාවේ ප්‍රහාණය වෙන සංයෝජන ධර්ම තුන හෙවත් සසරට ඇදලා බැඳලා ගැට ගහලා තබන කරුණු තුනක් ඉවත් වීම කුමක්ද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨියත් විචිකිච්ඡාවත් සීලබ්බත පරාමාසයත් කියන මෙකී කරුණු තුන මුළුමනින්ම යලි නූපදින විදියට
ප්‍රහාණය කරන අවස්ථාවක් යම් මොහොතක යම් දිනයක යම් ජීවිතයක පැමිණුණා නම් අන්නේ අවස්ථාව තථාගතයන් වහන්සේ සිරිමුව මඩලින් බදාරනවා ඉමේ වුච්ඡන්තේ භික්කවේ ආසවා දස්සනා පහතබ්බා. මහණෙනි ඔන්න ඔය කියන සංයෝජන ධර්ම තුන මෙකී සෝවාන් මාර්ග දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස්ය කියලා. ඒ කිව්වේ ඔය යෝනිසෝ මනසිකාරය හොඳට පුරුදු කරගෙන ගියාම ඔය සංයෝජන තුන ප්‍රහාණය වන අවස්ථාව කියන්නේ ඒ ශ්‍රාවකයා සෝවාන් ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. අන්නේ උත්තම භූමිය උත්තම සැනසීමට පත් වුනහම එයා මේ සසර ආත්ම භාව 7කට වැඩි කාලයක් කිසිදාක ගමන් කරන්නේ නැහැ. 8 වන ආත්ම භාවයකට නොපැමිණ ඒකාන්තයෙන් හැම දුක් අවසන් කරලා මහා රහත් භාවයට පත් වෙලා සසර දුකින් සමුගන්නවා. එනිසා මේ සබ්බාසව ධර්මපරයාය තුල පළමුවෙන් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ සෝවාන් මාර්ගයේ නම් වූ ඒ ඥාන දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් මොනවද? ඔය කියන ලද සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ ධර්මතා තුන. කෙලෙස් ධර්මතා තුන ප්‍රහාණය කිරීම පිණිස තුඩු දෙන හේතු වන කරුණු ටිකක් තවදුරටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ සෑම ආකාරයකින්ම සෝවාන් ආර්ය භූමියට පත්වන්නට මහඟු අනුබලයක්, මහඟු මඟ පෙන්වීමක්, මහඟු පුහුණුවක් ලබා දෙනවා ශ්‍රාවකයාට. දෙවන කාරණය ඒ විදිහට බුදුරජාණන් වහන්සේ වදාරනවා කතමේච භික්කවේ ආසවා සංවරා පහතබ්බා. මහණෙනි සංවරයෙන් නැත්තම් සිහිය හොඳට පවත්වලා සිහි සංවරයෙන් සති සංවරයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් මොනවාද? බුදුරජාණන් වහන්සේ සිරිමුව මඩලින් දේශනා කරනවා ඉද භික්කවේ භික්ඛු පටිසංකා යෝනිසෝ චක්ඛුඉන්ද්‍රිය සංවර සංවුතෝ විහෙරති. මහණෙනි මේ ශාසනයේ භික්ෂුව නුවණින් සලකා යෝනිසෝ මනසිකාරයෙන් යුතුව ප්‍රඥාව පුබුදුවාගෙන ඇසනම් වූ ඉන්ද්‍රිය සංවර කරමින් වාසය කරනවා. යං හිස භික්කවේ චක්ඛුඉන්ද්‍රිය සංවරං අසංවතස්ස විහෙරතෝ uppajjayung ආසවා විඝාත පරිලාහා. මහණෙනි භික්ෂුවට චක්ෂුව නම් වූ ඉන්ද්‍රිය සංවර කර නොගැනීම තුල යම් ක්ලේශයක් යම් අසංවර වීමක් ඇති වෙනවා නම් ඒ ඇස නම් වූ ඉන්ද්‍රිය සංවර කර ගැනීමෙන් ඒ අසංවර වීම නැති වෙනවා. අපි හිතමුකෝ ඇසෙන් යම් රූපයක් දිහා බලලා නූපන් රාගය උපදවා ගන්නවා නම් ඒ තුල හිත අසංවර වෙනවා නම් අන්නේ අසංවර භාවයේ නැතිවීම පිණිස එයා ඇස සංවර කරන්නට ඕන. කොහොමද ඇස සංවර කරන්නේ? ඇසෙන් රූපයක් බලලා නිමිති ගන්නෙ නෑ, සටහන් ගන්නෙ නෑ, අදහස් හිතට ගන්නෙ නෑ. ඒ නිමිත්ත ඒ සටහන රාගයේ ඇතිවන විදියට සුභානුපස්සීව මෙනෙහි කරන්නේ නෑ. එය හිතට අරගෙන එය වැරදි විදියට අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරන්නේ නෑ. රාගයට තුඩු දෙන, ද්වේෂයට තුඩු දෙන කරුණු, අරමුණු, නිමිති හිතට අරගෙන ඒව නැවත නැවත කල්පනා කර කර ඉන්නේ නැහැ. අන්නේම කල්පනා නොකරන ආකාරයෙන් ඇස හසුරුවනකොට අන්නේ ශ්‍රාවකයා ඇස සංවර කරගත්තා කියලා කියනවා. නැත්තම් ඇස, කන, නාසය, දිව, ඒ වගේම මේ ශරීරය, ඒ වගේම මනස මේ කියන ලද ඉන්ද්‍රිය 6 මනාව සංවර කරගත්තොත්, යෝනිසෝ මනසිකාරයට නතු කරගත්තොත්, ඒ ඉන්ද්‍රියන් අසංවර වීම නිසා ඇතිවන කිසිදු ක්ලේශයක්, කිසිදු පාපයක් ඇතිවන්නේ නැහැ. පින්වතුනි, මේ ලෝකේ යම් කිසි කෙනෙක් තිරිසං, പ്രേත, අසුර අපායට, මහ නිරයට වැටුණා නම් වැටුනේම මේ ඉන්ද්‍රිය 6 අසංවර වීම තුල. කුමක් හෝ පාපයක් කරා නම් කලේම මේ ඉන්ද්‍රිය 6 අසංවර වීම තුල. ඒ වගේම කුමක් හෝ දුකක් වින්දනම් වින්දේම මේ කියපු ඉන්ද්‍රිය අසංවරය තුල. මේ ලෝකේ යම් කිසි කෙනෙක් සිල්වත් වුණා නම් සිල්වත් උනේම ඉන්ද්‍රිය සංවරය තුල. සමාධි ඉපදෙව්වා නම් සමාධි ඉපදෙව්වේම ඉන්ද්‍රිය සංවර කරගෙන. මගඵල ලාභයෙන් ශාන්තම නිවනින් සනසුණා නම් සනසුනේත් ඉන්ද්‍රිය සංවරය තුල. එනිසා සෝතාපන්න වීම සඳහා පිළිපන් ශ්‍රාවකයා හෝ මතු මාර්ගයන්හි උත්තම ශාන්තිය විඳ ගැනීම පිණිස පිළිපන් ශ්‍රාවකයා හෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පැමිණි සෑම කෙනෙක්ම මේ ඉන්ද්‍රියන් සංවර කරන්නට ඕන. කෙටියෙන් කිව්වොත් ඉන්ද්‍රිය සංවරය යනු කුමක්ද? ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්
මේ මනසින් අරමුණු ලබා ගනිද්දී අරමුණු හා සම්බන්ධ වෙද්දී නූපන් රාග ද්වේෂ මොහ නූපදින විදිහටත් උපන් රාග ද්වේෂ මොහ නැතිවන විදිහටත් එයාට යෝනිසෝ මනසිකාරය පවත්වන්න පුළුවන් නම් අන්නේට කියනවා ඉන්ද්‍රිය සංවරය ඇති කිරීම කියලා. එය ටිකක් ගැඹුරින් විස්තර කළොත් ඇසෙන් රූපයක් බලනවා. ඒ රූපයේ ඇසේ චක්සු ප්‍රසාදයේ ගැටීමෙන් අනතුරුව ඉදිරියේදී පහළවන ජවන් වාර අකුසල් ජවන් වාර බවට පත්වෙන්නට නොදී යෝනිසෝ මනසිකාරය තුලින් එය කුසල් ජවන් වාරයක් බවට පත් කරගන්න පුළුවන් නම් දකින ඕනෑම රූපයක් ඇසෙන ඕනෑම ශබ්දයක් ඒ විදිහට මේ ඉන්ද්‍රිය වලට විශේෂ වෙන ඕනෑම අරමුණක් තුල අන්නේ කියන ලද අකුසල ජවන් වාර වලට සිත බැස ගන්න නොදී කුසලය තුල සිත පවත්වන්න දක්ෂ වෙනවා නම් අන්න එතන තියෙන ඉන්ද්‍රිය සංවරය. සබවින්ම චක්ෂු ඉන්ද්‍රිය අසංවර වෙනවා කියන්නේ ඒ චක්ෂුද්්වාරික චිත්ත වීතිවල අකුසල් ජවන් වාර පහළ වෙනවා නම් චක්ෂු ඉන්ද්‍රිය අසංවරයි කියනවා. සෝතද්්වාරික චිත්ත වීතිවල අකුසල ජවන් වාර පහළ වෙනවා නම් කන අසංවරයි කියනවා. ඒ විදිහට සෙසු ඉන්ද්‍රිය ධර්ම සම්බන්ධයෙන්ුත් තේරුම් ගන්නට ඕන. ඔබට මේ කෙටියෙන් කියලා දුන්නේ මේ අස කන නාසාදී ඉන්ද්‍රිය ධර්ම සංවර කරගන්නේ නැතිව කිසිදාක මගඵල නිවනින් සැනසෙන්න බෑ. ධානයක්වත් උපදවන්න බෑ. සීලයක්වත් රැක ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේවා හොඳට තේරුම් ගන්න, ඇස සංවර කරගන්න බලන්න. ඒයින් අදහස් කරන්නේ ඇස පියාගෙන කන වසාගෙන ඉන්න කියන එක නෙමෙයි. දැස විවර කළා ලෝකයේ දෙස බලන්න. ලෝක ධර්මතා අවබෝධ කර ගැනීමට මේ දැස ලැබුණේ. හැබැයි මේ දැසින් විවිධ විසම දේවල් බලලා කෙලස් වෑහෙන, කෙලස් කුණු වලින් හිත අවුල් වෙලා යන දේවල් අභ්‍යන්තරයට ගන්නවා නම්, ඒ ඔස්සේ මෙනෙහි කරනවා නම් එමගින් මහත් ව්‍යසනයක් සිද්ධ වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා කතමේච භික්කවේ ආසවා පටිසේවනා පහතබ්බා. ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් මොනවාද? ඉද භික්කවේ භික්ඛු පටිසංකායෝනිසෝ චීවරම් පටිසේවති. භික්ෂුන් වහන්සේගේ පැත්තෙන් කිව්වොත් භික්ෂුව නුවණින් සලකා යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රයෝජන සලකලා චීවර පරිභෝග කරනවා. සීතලෙන් බේරෙන්න, උණුසුමෙන් බේරෙන්න, මැස්සන්ගේ මදුරුවන්ගේ නපුරු සතුන්ගේ ස්පර්ශයෙන් බේරෙන්න, ලැජ්ජා බය ඇති කර ගැනීම පිණිස විලිවසා ගන්න තමයි මම මේ සිවුරු පරිභෝග කරන්නේ කියලා සිවුර පරිභෝග කරනවා. ඒ වගේම පිණ්ඩපාතේ මම වළඳන්නේ ජවයේ, මදේ, ක්‍රීඩාව, සැරසෙන්න මේවට නෙමෙයි. මම මේ දානේ වළඳන්නේ මේ භ්‍රමචාරී ජීවිතය පවත්වා ගැනීම පිණිස හයියක් අවශ්‍යයි. ගතේ වාරු අවශ්‍ය වෙනවා. එනිසායි මම මේ දානේ වළඳන්නේ කියලා මේ දානේ වළඳීමේ ප්‍රයෝජන සලකනවා. එහෙම නැත්නම් මේ දානේ වළඳන්නේ මස් අඩු තැන් පුරව ගන්න, රූපේ පැහැපත් කර ගන්න ආදී වශයෙන් නෙමෙයි. පුරාණංච වේදනම් පටිහං නවංච වේදනං උපාදෙස්සාමි. කුසගිනි වේදනාව පවතිද්දී කිසිම දෙයක් කරන්න බෑ, දරා ගන්න අමාරුයි. එනිසා කුසගිනි වේදනාව දුරු කරගෙන ඒ කුසගිනි වේදනාව දුරු වීම තුල ඇතිවන සුව පහසුව හේතු කරගන්නවා භ්‍රමචාරී ජීවිතේ ගුණ පුරන්න. අන්නේ වෙනුවෙන් ආහාරයකින් කුස පුරවගන්නේ කියන ඔන්න ඔය කල්පනාවෙන් භික්ෂුව ජීවත් වෙනවා. එතකොට එයාට අදහසක් ඇති වෙනවා යාත්‍රාච මේ භවිෂ්‍යති අනවජ්‍යතාච පහසු විහාරෝච. මගේ දිවි ගමන, දිවි වැටුම, ජීවන යාත්‍රාව ඊටාම නිවැරදි, ඊටා පිරිසුදුයි. මේ මගේ ජීවිතය සසර ගමනින් නිදහස් වීම පතා යන මේ ධර්ම මාර්ගයට මහා අනුග්‍රහයක් කියලා එයාට වැටහෙනවා. ඒ වගේම පටිසංඛායෝනිසෝ සේනාසනම් පටිසේවති. නුවණින් සලකා කුටිසෙනසුන් පරිභෝග කරනවා. ඒ කුටිසේනාසනේ පරිභෝග කරන්නේ නිදිසුව විඳින්න නෙමෙයි, මිද්දසුවේ විඳින්න නෙමෙයි, සීතලෙන් උණුසුමෙන් බේරෙන්න, වැස්සෙන් බේරෙන්න, අවුවෙන් බේරෙන්න, මැසි මදුරුවන්ගේ පීඩාවන්ගෙන් බේරෙන්න. ඒ සඳහාම තමයි මේ සේනාසනේ පරිභෝග කරන්නේ. ඍතු විපර්යාස වලින් බේරිලා පටිසල්ලානාරාමත්තං. ඒ කියන්නේ භාවනාවේ යෙදී වාසය කරන්න තමයි මම මේ සෙනසුන පරිභෝග කරන්නේ. එතකොට නූපන් කෙලස් ඇති වෙන්නේ විදිහක් නැහැ. ඒ වගේම මම නුවණින් සලකා ගිලන්පස වළඳනවා. ගිලානප්පච්චේ බෙහෙසජ්ජ පරික්ඛාරම් පටිසේවති පටිසංඛායෝනිසෝ. නුවණින්ම සලකා ගිලන්පස බෙහෙත් පිළිකර වමනා දේවල් මේ ජීවිතය පවත්වාගෙන යන්න. ඒ දේවල් නිරෝගීකම පවත්වා ගැනීම වෙනුවෙන්මයි මම පරිභෝග කරන්නේ.
නිරෝගීකම උදෙසාමයි මම ඒ දේ පරිභෝග කරන්න කියලා ගිලම්පස ආදී දේවල් පරිභෝග කරනවා. මෙන්න මේ විදිහට සිව්පසේම චීවර පිණ්ඩපාත සේනාපන ගිලම්පස කියන මේ සිව්පසේම නුවණින් සලකා මෙනෙහි කරලා උපයෝගීතාව සලකා පරිභෝග කිරීමට කියනවා නුවණින් සලකා කෙරෙන පටිසේවනය කියලා. එතකොට මේ කියන ලද සිව්පස පරිභෝගයේ ගිහියත්තන්ටත් අදාළයි. ගිහියත්තෝ ඇඳුම් පරිහරණය කරද්දී, ආහාර අනුභව කරද්දී, ඒ වගේම නිවාසස්ථාන ගේ දොර පරිහරණය කරද්දී, සෙසු දේවල් පරිහරණය කරද්දී ඔය කල්පනාවට එන්නේ නැතුව කවදාවත් දුකෙන් මිදෙන්න බෑ. එනිසා ඇඳුමක් අඳින්දී වුණත් හිතන්න මම මේ විලිවසා ගන්න මේ ඇඳුම අඳින්නේ කියලා පළමු අවශ්‍යතාව. මැසි මදුරු පීඩාවන්ගෙන් බේරෙන්න. හැඩ වීම ගැන කල්පනා කරමින් රූප මදයෙන් මත් වෙලා ඇඳුම් පරිහරණය කළොත් එයාට ඒක දුක පිණිසමයි හේතු වෙන්නේ. දවස් කීයක් ඇඳුම් අඳින්නද හිතලා බලන්න. ඒ වගේම මේ භික්ෂූන් වහන්සේ නමක් වුණොත් හිතන්නට ඕනි මේ චීවරය මේ ශරීරයෙන් වැగిරෙන දහඩිය නිසා පිරිසුදු වෙනවා. පිරිසුදු වූ චීවරය ශරීරය හා එකතු වීමෙන් අපරිසුදු වෙලා යනවා. අන්නේ විදිහට මේ හැම වෙලාවකම මේ චීවර පිණ්ඩපාත ආදී සිව්පස පරිභෝගයන් ගිහියත්තන්ගේ ඇඳුම් ආහාර නිවාස ආදී පරිභෝගයනුත් සිද්ධ කරද්දී කෙලෙස් නොවැඩෙන විදිහට සිද්ධ කරන්න නිවන් දකින්න බලාපොරොත්තු වෙන ශ්‍රාවකයා වග බලා ගන්නට ඕන. එයයි මේ භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ මහණෙනි මේ පටිසේවනයේ තුලින් ප්‍රහාණය කළ යුතු කෙලෙස් කොටසක් තියෙනවාය කියලා. මේවා වැරදි විදිහට වැරදි මානසිකාරයකින් සිව්පස පරිභෝගය සිද්ධ කළොත් ගිහි පැවිදි අපි සියලු දෙනාම නූපන් කෙලෙස් වැඩෙනවා. රාගය වැඩෙනවා, ද්වේෂය වැඩෙනවා, මෝහය වැඩෙනවා, මානය වැඩෙනවා. අපි හිතමුකෝ ආහාරය සම්බන්ධයෙන් කැමති ආහාරයක් රස කර කර වළඳන්න ගත්තොත් එයාට ලෝභය වැඩෙනවා. භෝජනයේ පිළිබඳව රාගය වැඩෙනවා. ඒ වගේම අකමැති ආහාරයක් ලැබුණොත් ද්වේෂය වැඩෙනවා. මේ දෙකම නොවැඩෙන විදිහට රාගය වැඩෙන්නත් නොදී, ද්වේෂය වැඩෙන්නත් නොදී ප්‍රයෝජනීය සලකා මෙන්න මේ කාරණේ නිසායි මම ආහාර අනුභව කරන්න කියලා හිතුවොත් එමගින් සිත පිරිසුදු වන්නේ නැහැ. තවත් සිත පිරිසුදු වෙනවා, ප්‍රභාස්වර වෙනවා, අවිද්‍යාවෙන් අත මිදෙනවා. එයාගේ නිවන් ගමනට ඒ භෝජනී මාත්‍රාව දැන ගැනීම ඒකාන්තයෙන් උපකාර වෙනවා. මේවා බොහොම දීර්ඝ ධර්ම පරයයන් මේ කෙටියෙන් විස්තර කරලා දුන්නේ අපි මෙච්චර කාලයක් සසර තුල ඇදිලා බැඳිලා ගැලිලා අන්ත දුක් විඳනන් විඳේම ඔය කාපු කෑම ටික ඇඳපු වස්ත්‍රය පරිහරණය කරපු නිවස ඔය කියපු සිව්පස පරිභෝගයන් තුල වර්ධවා ගත්ත නිසා ඔය සිව්පස පරිභෝගයේ වර්ධවා ගත්ත ඇත්තෝ මරණින් මත්තේ තිරිසම් പ്രേත අසුර මහා නිරයට වැටෙනවා. වැටුණාට පස්සේ කල්ප ගානකින්වත් අය ගොඩ එන්න ලැබෙන්නෙත් නැහැ. ගොඩ එන කාලෙදී මෙහෙම දහමක් ඇහෙන්නෙත් නැහැ. ඒ නිසා ලෝකෙ මිනිසුන්ට තියෙන දහම නැති කාලේ අඳින වස්ත්‍රයට අතිශයින් ඇලුම් කිරීම, කන බොන කෑමට අතිශයින් පෙරේත වීම වෙන දෙයක් නැහැ. වෙන දර්ශනයක් නැත්තම් මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ නිසා තමයි මේ ඇඳුම අඳින තැන ඉඳන් ආහාර අනුභව කරන තැන ඉඳන් අපිට හිතන්න ඕන පිළිවෙල කියලා දුන්නේ. මේ වගේ උත්තම දර්ශනයක් මේ මගේ උතුම් බණ පදයක් අහන්න කෙනෙක් කල්ප ගානක් පෙරම් පුරාගෙන එන්නට ඕන. එනිසා මේ වාසනාව හිමි වෙච්ච වෙලාවේ කන කෑමටකට මුලා වෙලා අඳින වස්ත්‍රයට මුලා වෙලා ඉහට වහලයක් අවුරුදු කිහිපයකට ලැබිලා තියෙනවා. ඒ වාසස්ථානයට මුලා වෙලා සෙසු පරිස්කාර වලට මුලා වෙලා අමාරුවේ වැටෙන්න එපා. ඔබ මහා පින්වතෙක් මේ උතුම් දහම අහලා ජීවිතයම සුවපත් කරගන්න අවස්ථාව දැන් ලැබිලා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා කතමේච භික්ඛවේ ආසවා අධිවාසනා පහතබ්බා. මහණෙනි ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් මොනවාද? ඉද භික්ඛවේ භික්ඛු පටිසංඛායෝනිසෝ කමෝ හෝති සීතස්ස උන්හස ජීඝච්ඡාය විපාසාය දංසමකස වාතා තපසිරින් සබසම්පස්සානං දුරුත්තානං දුරාගතානං වචනපතානං uppannānaං සාරීරිකානං වේදනානං දුක්ඛානං තිප්පානං කරානං කටුකානං අසාතානං අමනාපානං පාන හරානං අදිවාසන ජාතිකෝ හෝති. මෙන්න මේ උත්තම ධර්මපරයාය තුල ඉවසීමෙන් කොහොමද කෙලස් ප්‍රහාණය කරන්නේ? මේ ශාසනයේ භික්ෂුවක් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව සීතල ඉවසනවා, උණුසුම ඉවසනවා, කුසගින්න ඉවසා දරා ගන්නවා, මැසි මදුරු පීඩා ඉවසා දරා ගන්නවා. උදාහරණයක් ඇටියට කිව්වොත් යම් භික්ෂුන් වහන්සේ නමක් ගහක් යටට ගිහිල්ලා භාවනා කරනකොට මදුරු ඇවිල්ලා විදිනවා. ඒ වගේ ලාවක මදුරු වේලවන්න ගත්තොතින් නැත්නම් මදුරුවන්ගෙන් බේරීම පිණිස උපක්‍රම කරන්න ගත්තොතින් එයාට ඒ භාවනා කරන්න තියෙන කාලය අහිමි වෙනවා. ඒ භාවනාවෙන් ලැබිය යුතු උත්තම ඵලය එයාට අහිමි වෙනවා. ඒ මැසි මදුරු පීඩා
ඒම්මම විඳ දරාගෙන කොච්චර මధుරව විඳත් කමක් නැහැ කියලා අනාත්ම සංඥාව උපදවාගෙන තමා කරන භාවනාවම දිගට කරගෙන යන්නට ඕන. ඒ උදාහරණයට අනුව තේරුම් ගන්න ඉවසීම කියන්නේ කොහොම දෙයක්ද කියලා. දැන් ඔන්න භාවනා කරනකොට සීතලක් දැනෙන්න පුළුවන්. උෂ්ණයක් දැනෙන්න පුළුවන්. ආන්නේ වෙලාවට කලබල නොවි ඒ සීතල දරාගෙන ඒ උණුසුම දරාගෙන භාවනා කරන්නට ඕන. වෙන යම් පින්කමක් සිද්ධ කරද්දිත් එහෙමයි. ඒ වගේම දුරුත්තානං දුරාගතානං වචනපතානං අපට නොඑක් අමනාප අප්‍රිය පරුස නරක වචන අහන්න ලැබෙනවා කන් වලින්. සමහරව අපට බැනවදිනවා. සමහරව අභූතයෙන් දොස් කියනවා. මේ සෑම නපුරු වචනයකටම පෙරලා පිළිතුරු නොදී උපශාන්ත වෙනවා. ඒ වචන නිසා අභ්‍යන්තරේ කලබ ගන්නෙ නැහැ. අභ්‍යන්තරේ අවුලුවා ගන්නෙ නැහැ. අභ්‍යන්තරයෙන් ගැටෙන්න යන්නේ නැහැ. නෑ හුණා වගේ ශාන්තව තමන්ගේ කටයුතු ටික සිද්ධ කරනවා. ඒ වගේම බලවත් වේදනා දැනෙන්න පුළුවන්. කුසේ වේදනා, කන්වල වේදනා, දත්වල වේදනා, මේ මාංශ ශරීරයේ වේදනා කොච්චර දැනුණත් මේ වේදනාවන්ට හඬන්නේ නැහැ, වැළපෙන්නේ නැහැ, පෙරලෙන්නේ නැහැ. මේ ඔක්කොම දරා ගනිමින් වේදනාව අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් බලමින් භික්ෂුවක් වාසය කරනවා නම්, ගිහියැත්තෙක් වාසය කරනවා නම් එසේ නොවීම තුල ඇතිවන යම් ක්ලේශයක් වේ නම් එය හටගන්නේ නැහැ. අන්නේ නිසා ඒ කෙලස් ප්‍රහාණයට බුදුරජාණන් වහන්සේ වදාරනවා අධිවාසනා පහතබ්බා ධම්මා කියලා. ඉවසීම නිසා ප්‍රහාණය කළ යුතු කෙලස්. දැන් හිතන්න භාවනා කර කර ඉන්නකොට මැස්සෙක් හෝ මදුරුවෙක් විදිනකොට ද්වේෂයක් ඇති වුණොත් එයාට ඒ ද්වේෂය ඇතිවන්නේ ඒ මදුරුවා විදින එක ඉවසන්න බැරි වීම නිසා. එය දරා ගන්න බැරි වීම නිසා. හැබැයි ඒක ඉවසන්න පුළුවන් නම්, දරන්න පුළුවන් නම් එයාට සමාධියක් කරා යන්න ලැබෙන අවස්ථාව. එවිට එයාට ඒ ක්ලේශය නැවත හටගන්නේ නැති විදිහට යටපත් කරගෙන කාලයක් පවත්වලා අනුත්පාද නිරෝධයටපත් කරන්න පුළුවන්. ඒ කියන්නේ යාලි කිසිදාක නූපදින විදිහටම නිරුද්ධ කරන්න අවස්ථාව ලැබෙනවා. මාර්ගඵල ප්‍රඥාවෙන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා කතමේච භික්කවේ ආසව පරිවර්ජනා පහතබ්බා. පරිවර්ජනය කියන්නේ දුරු කිරීම. නැත්තම් මග හැරීම තුලින් කොහොමද කෙලස් ප්‍රහාණය වෙන්නේ? ඉද භික්කවේ බික්කු පරිසංකායෝනිසෝ චණ්ඩං හත්තින් පරිවර්ජේති. මේ ශාසනයේ භික්ෂුවක් හෝ ගිහියැත්තෙක් හෝ නුවණින් සලකලා මද කිපිච්ච ඇතුන් ඉන්න ප්‍රදේශවලට යන්නේ නැහැ. එහෙම නැත්තම් අලිමංකඩ වගේ තැන්වලට ගිහිල්ලා සිහි කල්පනාවක් නැතුව හැසිරෙන්නේ නැහැ. නපුරු ඇතුන්, නපුරු අශ්වයන්, නපුරු ගොන්නු, නපුරු සුනකයන් මේ වගේ අය හැසිරෙන තැන්වලට ගියාට පස්සේ ඒ සතුන්ගේ පහර කෑමට ලක් වෙන්න වෙනවා. දැන ඒ වගේ තැන්වලට ගිහලා අමාරුයි වැටෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා අහිං කහානුං කණ්ඨකාධානං සොබ්බං පපාතං චන්දනිකං ඔලිගල්ලං. දැන් මිනිස්සු මේ ලෝකේ සමහර තරුණ ඇත්තෝ විවිධ තැන්වලට යනවා. සමහර වෙලාවට ගංගාවල මුහුදේ නාන්න යනවා. නොඑක් තැන්වලට යනවා විනෝද වීම පිණිස, ක්‍රීඩා කිරීම පිණිස, පර්වත නගිනවා, කඳු නගිනවා, නොඑක් විදිහේ ක්‍රීඩාවන් කරනවා. ඒවා හරිම අවදානම්. මේ උත්තම මිනිස් ජීවිතය පරදුවට තබලා ඇපයට තබලා තමයි මේ දේවල් කරන්නේ. හරි ගියොත් හරි, වැරදුනොත් මරණය. අන්න ඒ වගේ දේවල් වලට ගිහලා මිනිස් ජීවිතේම නැති කරගන්නවා. ඉතින් නුවණ තියෙන කෙනෙක් සමහරු අතපය කඩා ගන්නවා ඒ වගේ තැන්වලට ගිහිල්ලා. නුවණ තියෙන කෙනෙක් කරන්නට ඕන කුමක්ද? ඒ වගේ ලාමක දේවල් වලට යන්නේ නැතිව. ඒ වගේ නපුරු සතුන් ඉන්න, නපුරු මිනිසුන් ඉන්න, පුරු විදියේ දේවල් නැත්තම් ඊට අභාග්‍ය සම්පන්න දේවල් සිද්ධ වෙන, ස්වභාවික විපත්, අනතුරු, කරදර වැඩි ප්‍රදේශවලට ගිහිල්ලා කාලය ගත කරන්නේ නැතුව සුදුසු තැනක ජීවත් වෙන සුදුසු පසුබිමක් ඇති කර ගන්නවා. ඒ නිසා අගෝචරය, අප්‍රතිරූපය ඇසුරු නොකළ යුතු තැන් ඇසුරු කරන්න යන්නේ නැහැ. පාපී මිත්‍රයන් ඇසුරු කිරීමත් මේකට අයිති වෙනවා. පාපී මිත්‍රයන් ඇසුරු කරන්න යන්නේ නැහැ. නුවණ තියන අයමයි හොයා ඇසුරු කරන්නට ඕන. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ තැන් දුරු කිරීමෙන් ඔය කියපු නපුරු සතුන්, නපුරු මිනිසුන්, නපුරු කණ්ඩායම්, නපුරු භූමීන්, විසම භූමීන් මෙව්වාට යන්නේ නැතුව මේ තැන් වලින් මග හැරලා ජීවත් වුණොත් එයාට ඒ තැන්වලට යාම නිසා ඇතිවෙන දුක් ඇතිවන්නේ නැහැ. බලන්න කොච්චර කරුණාවෙන්ද මේ අවවාද ලබා දෙන්නේ. දයාබර මමක්, දයාබර පියෙක් තම පුතුට, තම දියණියට කියනවා වගේ මෙහෙම තැන්වලට යන්න එපා. ඔය මිනිස්සු ඇසුරු කරන්න එපා. ඔය තැන්වලට ගිහලා අමාරුයි වැටෙන්න යන්න එපා. ඔය ගඟේ ඔය දොලේ නාන්න යන්න එපා. ඔය වලේ නාන්න යන්න එපා. ඔය වලේ පනින්න යන්න එපා. ඒ ටිකම නෙමෙයි දේශනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ. ඒ තුල ඇති වෙන
දුක විපත නිසා යට ධර්ම මාර්ගයේ හැසිරෙන දින අවස්ථාව හිමි වෙනවා. ඒ නිසා ඒ තැන්වලට කියනවා පරිවර්ජනා පහතබ්බා ධම්මා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමේච භික්කවේ ආසවා විනෝදනා පහතබ්බා. මහණෙනි විනෝදනයෙන් දෝෂ සැලකීම් සහිත වීරයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් මොනවාද? බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉද භික්කවේ භික්ඛු පටිසංඛා යෝනිසෝ uppannං කාම විතක්කං ආදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති. හිතේ ඇති වෙනවා කාම විතරකයක්. කුමක්ද කාම විතරකයක් කියන්නේ? ලෝභය මුල් වෙච්ච ලෝභ මූල සිතක් පහළ වෙනවා. ලෝභ මූල කල්පනාවක් පහළ වෙනවා. ඒ ලෝභ මූල කල්පනාව ලෝභ මූල විතරකය නැත්තම් කාම වස්තුන් අරමුණු කරගෙන පහළවන ඒ හැඟීම, ඒ අදහස, ඒ සංඥාව, ඒ චිත්තෝත්පාදය දුරු කිරීම පිණිස එයා කටයුතු කරනවා. කොහොමද දුරු කිරීම පිණිස කටයුතු කරන්නේ? කාම විතරකයට ප්‍රතිපක්ෂ වූ කාම විතරකයක් දුරලීමට සමත් වූ අසුභ භාවනාවක් කරනවා. ව්‍යාපාද විතරකයක් ඇති වෙනවා. ඒ කියන්නේ වෛරය, ක්‍රෝධය, පටිඝය ඇති වුණොත් ඒ ව්‍යාපාද විතරකය දුරු කිරීමට සමත් මෙත්තා, කරුණා, මුදිතා මේ භාවනාවන් සිද්ධ කරනවා. ඒ වගේම හිංසන විතරකයක් ඇති වෙනවා. තව කෙනෙක්ව ඝාතනය කරන්න, තව කෙනෙක්ව නසන්න, තව කෙනෙකුට පාඩු පමුණවන්න. ඒ වගේ අවස්ථාවක කරුණාව, මුදිතාව උපදවාගෙන මේ විතරකය දුරු කරනවා. ඒ පාපී අකුසල් දහම් ඉවසන්නේ නැහැ. ඒවා හිතේ තියාගෙන ඉන්නේ නැහැ. ඒවා සාධාරණය කරන්නේ නැහැ. ඒ දේවල් දුරු කිරීමටම කැමති වෙනවා. දුරු කිරීම වෙනුවෙන් මෙයා වෙහෙසෙනවා. ඒ සඳහා මෙයා සතිය, සමාධිය, ප්‍රඥාව පුරුදු කරනවා. ඒ වෙනුවෙන් මෙයා කුසල භාවනාව දියුණු කරනවා. ඒ වෙනුවෙන් මෙයා සමතය, විදර්ශනාව වඩනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙන්න මේ ක්‍රමයෙන් ප්‍රහාණය වන කෙලෙස් විනෝදනා පහතබ්බා ධම්මා කියලා. කාම විතරකයේ දොස් දකින්නට ඕන. කාම විතරකයක් ඇති වුණොත් සැනසෙල්ලකට හේතු වන්නේ නැහැ. රාගයක්, ද්වේෂයක්, මෝහයක් ඇති වෙච්ච හිතකට කවදාවත් ශාන්තිය ලැබෙන්නේ නැහැ. එයා සැනසීමක් ලැබුවේ නැහැ ඉතිහාසයේ කවදාවත්. මේ බණපදයේ කියන මම අසන ඔබ අපි දෙපිරිසම මේ කාම විතරක, ව්‍යාපාද විතරක, මේ කියපු ලාමක විතරකයන් ප්‍රහාණය කළා ජයගත්ත හින්දාමයි අද මේ මනුස්ස ලෝකෙට ආවේ. මේ දහම අහන්න ලැබුණේ, සාකච්ඡා කරන්න ලැබුණේ. ඒ නිසා මේ ජීවිතේ වඩාත් හොඳින් කල්පනා කරන්න මෙච්චර උතුම් වැඩ පිළිවෙලක් ලැබෙද්දී මෙහෙම විතරකයන් මම නැවත මගේ සිත තුළ මම පවත්වන්නේ නැහැ. පවත්වලා අමාරුවේ වැටෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේවා මහා කරුණාවෙන් මේ දේවල් අපට දේශනා කරේ අපේ ශාන්තිය වෙනුවෙන්. මේවා කරන්න පුළුවන් දේවල්, බැරි දේවල් නෙමෙයි. මේ විදියට හිත පැවැත්වුවොත් ආශ්‍රවයන් බලා සිටියදී ප්‍රහාණය වෙනවා. මේ විදියට යන ශ්‍රාවකයෙකුට පුළුවන්කම ලැබෙනවා අවම දින 7ක් ඇතුළත මගඵල නිවනින් සැනසෙන්න. බලන්න මොනතරම් ප්‍රායෝගික වැඩපිළිවෙලක්ද. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා කතමේච භික්කවේ ආසවා භාවනා පහතබ්බා. සකදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගත්‍රයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් මොනවාද කියලා. ඉන් අනතුරුව දේශනා කරනවා ඉද භික්කවේ භික්ඛු පටිසංඛා යෝනිසෝ සති සම්බොජ්ජංගම් භාවේති. යම් භික්ෂුවක් නුවණින් සලකා සතිය නම් වූ බොජ්ජංග ධර්මයේ හොඳට පුරුදු කරනවා. කාය, චිත්ත, උපදි කියන විවේකයන්ට තුඩු දෙන ආකාරයෙන් පුරුදු කරනවා. විරාගය හේවත් නොයල්මට හේතු වන ආකාරයෙන් පුරුදු කරනවා. නිරෝධය හේවත් නිවනට නැමීගත් සිතකින් සතිය වඩනවා. ඒ වගේම ධම්මවිචේ හේවත් ප්‍රඥාව, වීරිය නම් වූ බොජ්ජංග ධර්මයේ කුසල වීරිය, ඒ වගේම කුසල ප්‍රීතිය, ඒ වගේම පස්සද්ධිය, ඒ වගේම සමාධිය, උපේක්ෂාව කියන මෙන්න මේ බොජ්ජංග ධර්ම හත දැනගෙන දකිමින් ඊතා හොඳින් පියවරෙන් පියවර ප්‍රගුණ කරනවා. එක කුසල භාවනාවක් තුළ මේ බොජ්ජංග ධර්ම හතම ක්‍රමානුකූලව ටික ටික වැඩෙනවා. යම් භික්ෂුන් වහන්සේ නමක් හෝ ගිහි කෙනෙක් මේ ධර්ම කතාව අසා සිටින මොහොතේ සිත පහදවාගෙන එළඹි සිහියෙන් යෝනිසෝ මනසිකාරයේම මුදුන්පත් කරගෙන මේකී කරුණු මනාව ග්‍රහණය කර ගන්නවා නම් ඒ මොහොතේ පවා මේකී සප්ත බොජ්ජංග ධර්මියෝ වැඩෙනවා. එනිසා මලක් පුදන මොහොතේ පවා, දන් හැන්දක් පුදන මොහොතේ පවා, බුදු ගුණයක් අනුස්මරණය කරන සිතන මොහොතේ පවා, විදසුන් නුවණකින් අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥා වඩන මොහොතක් පාසා මේකී බොජ්ජංග ධර්මයන් වැඩෙනවා. මේවා චෛතසික ධර්මතා කුසල් පිට සමග පහළවන සති චෛතසිකය, ප්‍රඥාව නම් වූ චෛතසිකය, වීරිය නම් වූ චෛතසික ධර්මය, ප්‍රීතිය නම් වූ චෛතසික ධර්මය, පස්සද්ධිය නම් වූ චෛතසික ධර්මය, ඒකාග්‍රතාව නම් වූ චෛතසික ධර්මය, උපේක්ෂාව නම් වූ චෛතසික ධර්මය මේ උතුම් පුහුණුව තුළ ඒකාන්තයෙන්ම වැඩෙනවා.
එහෙම වැඩිම තුලින් එයාට පුදුමාකාර විදිහේ ශාන්ත බවක්, උපශාන්ත බවක් අත්විඳින්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා අවසානයේ මේ ධර්මපරයාය තුල යතෝච භික්කවේ භික්ඛුනෝ යේ ආසවා දසනා පහතබ්බා තේ දසනා පහිනා හොන්ති මහණෙනි. යම් භික්ෂුවක් සෝවාන් මාර්ග දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රහාණය කළා නම්, සංවරයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රහාණය කළා නම්, නුවණින් සලකා පටිසේවණයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රහාණය කළා නම්, ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රහාණය කළා නම්, ඒ වගේම දුරු කිරීම තුලින් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රහාණය කළා නම්, ඒ වගේම විනෝදනා පහතබ්බා කියපු සත්වන ක්‍රමයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රහාණය කළා නම්, අන්නේ භික්ෂුව අයං උච්චති භික්කවේ භික්ඛු සබ්බාසව සංවර සංවතෝ විහෙරති. අන්නේ භික්ෂුවට කියනවා සියලු කෙලෙස් ප්‍රහාණය කළ වාසය කරන කෙනා කියලා. අච්චෙත්ති තණ්හං වාවත්තයි සංයෝජනං සම්මා මානාභී සමයා අන්තමකාසි දුක්ඛස්ස කියලා. ඒ රහතන් වහන්සේගේ ගුණය බුදු සිරිමෝ මඩලින් වර්ණනා කරනවා. තණ්හාව සිඳ දැම්මා, සංයෝජන ගලවා ඉවත් කරා, මානය ප්‍රහාණය කළා, දුක් කෙලවර කළා, අකම්පිතව වාසය කරන කෙනා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. මේ උතුම් දේශනාව අසා සිටපු සීල ස්වාමින් වහන්සේලා දෑත නළලේ තබා ස්වාමීන් වහන්සේ ධර්මපරයාය අප වෙනුවෙන්ම දේශනා කරපු ධර්මයක් අපි ගෞරවයෙන් පිළිගන්නවා කියලා පිළිගෙන වදාලා. අද සිත්නෙත් අසපුවෙන් ඔබට කියා දුන්නේ සබ්බාසව සූත්‍රය නම් වූ ධර්මපරයාය. මධ්‍යම නිකායේ පළමුවන පොත් වහන්සේගේ දෙවන සූත්‍රය. ඔබ මේ සූත්‍රය හොඳට කියවන්න. මේ සූත්‍රය නැවත නැවත කියවා ජීවිතයට ගලපා ගන්න බලන්න. මේ ක්‍රමයෙන් තමයි අතීතයේ ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වුණේ. පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වුණේ, මහරහතන් වහන්සේලා පහළ වුණේ, අනාගාමී, සකදාගාමී, සෝවාන් ආර්ය ශ්‍රාවකවලු පහළ වුණේ. මේ ධර්මපරයාය අප සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ශාන්ත අමා මහ නිවනින් සැනසෙන්නම හේතු වාසනා වේවා කියලා මම ඔබට ආශිර්වාද කරනවා. පින්වතුනි, අද මේ ඇසුන ධර්ම දාණය ඔබට ලබා දුන්නේ අනුරාධපුර දෙවන පියවරේ අංක 741 B15 දරණ නිවසේ පදිංචි අගෝස්තු මාස 23 වන දිනට 88 වන අවුරුද්ද සමරන නැත්නම් උපන්දිනයේ සමරන එම් ලීලා අත්තම්මාට සහ WM ලොකු බණ්ඩා අත්තාට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ, ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ පදිංචි දරු මුණුපුරු පිරිස විසින් තමයි මෙකී මේ ධර්ම දාණය අද ඔබට ලබා දුන්නේ. ඒ ඇත්තෝ Tamanගේ නමින් මේ පරලොවගේ සියලු ඥාතීන්ට නෑ හිත මිතුරන්ට පින් පමුණුවනවා. ලෝභත සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මේ ධර්මයේ හේතු වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. දැන් අපි ගාථා සජ්ජායනා කරලා ඥාතීන්ට දෙවියන්ට පින් අනුමෝදන් කරලා අද මේ උතුම් ධර්ම දේශනාව සමාප්ත කරමු. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකන්ති. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් හැම සිතකටම සහනයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හොඳයි, අපි නැවතත් ඉරිදා සිත්නෙත් අසපුව සමගිනුයි සම්බන්ධ වන්නේ. ඉරිදා සිත්නෙත් අසපුව මම ඔබට අර ධර්මදේශනාව නිමාවට පත්තර මොහොතේ සිහිපත් කළා වගේ සැබවින්ම දහම් මග නියැලෙන්නටත් ඒ වගේම
මේ ලෞකික ලෝකෝත්තර කියන දෙයංශයේම දෙපැත්තෙම ජීවිතය හසුරුවන්නට මාර්ගය තමයි අද දේශනාව තුළ අපේ හාමුදුරන් වහන්සේ සබ්බාසව සූත්‍රය ඇසුරු කොටගෙන මේ කළ අනුශාසනාවේදී අපට ලබන්නට හැකියාව ලැබුණේ. එනිසා ඔබ පින්වන්තයි, ඔබ වාසනාවන්තයි. ඔබේ ජීවිතේට මේ ධර්ම කොටාශ ඇහෙනකොට බලන එක පැත්තකින් හිත නිවෙනවා. අනෙක් පසින් අපේ මේ කෙලෙස් බරිත සමාජය පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නට හැකියාවක් ලැබෙනවා. මේ නිසා බෞද්ධයන් විදිහට අපේ ජීවිතයට ලැබුණු වටිනාම දායාදය තමයි මේ ධර්ම දායාදය. ඒ ධර්ම දායාදය ජීවිතයට ලබන්නට ප්‍රිය බොහෝ දෙනෙක් ඉරිදා සිත්නේ තසපුව වටා ඒකරාශී වෙලා සිටිනවා. ඒ ඔවුන්ගේ ජීවිත හැඩගස්වා ගැනීමේ කායන පරමාර්ථය ඇතුව ඒ තුල ධර්ම අවබෝධය කරා යන්නට ඔබට ලොකු වමනාවක් තිබෙනවා. ඒ වමනාව සාක්ෂාත් කරගන්නට තමයි අපේ පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ මේ ධර්ම සාකච්ඡාව ධර්ම දේශනාව තුළ හැම විටම ඔබට යහමාර්ගයේ ධර්මානුකූලව ශ්‍රී බුද්ධ වචනය දේශනා කරන්නට යෙදෙන්නේ. අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේව නැවත වාරයක් ඉරිදා සිත්නේ තසපුව ධර්ම සාකච්ඡාවට පිළිගනු ලබනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. අපි සාකච්ඡාව ආරම්භ කරමු. අද දවස තුලදී කළ විග්‍රහයත් එක්ක අනුශාසනාවත් සමග ධර්ම ශ්‍රවණය කිය කුසලයේ ඇති කරගන්නට කැමැති ඔබ මනාවමනාවකින් හිත පහදාගෙන මේ ධර්ම කොටාශය නැත්නම් අපේ හාමුදුරන් වහන්සේ සමගින් කරන්නා වූ ධර්ම සාකච්ඡාව තුළ මතුවෙන්නා වූ කාරණා ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්න. අපි හාමුදුරනේ බෞද්ධයන් විදිහට බෞද්ධයන් පිළිබඳ කතා බහ කරනකොට ලොකු හැඟීමක්, ලොකු ආඩම්බරයක්, ගෞරවයක් අපේ හිතේ තිබෙනවා. ඒ නිසා බෞද්ධයෙකු සැබවින්ම බෞද්ධයෙක් බවට පත්වන්නේ කෙසේද කියන කාරණය සමාජයේ බෞද්ධයෙකු තුළ විද්‍යමාන වන ලක්ෂණයන් අපට හඳුනා ගැනීම තුළ මම හිතන්නේ අපේ බෞද්ධ ජීවිතයට, අපේ ජීවිතයට හරි වටිනාකමක් එකතු වෙනවා කියලා මම විශ්වාස කරනවා. මොකද ලෝකේ බහුතරයක් රටවල් දිහා බැලුවාම අපිට ලැබිච්ච මේ බෞද්ධ දායාදය නැත්නම් මේ ධර්මය, ශ්‍රී සද්ධර්මය, බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර දේශනය අපේ ජීවිතවලට ලබන්නට අපි ප්‍රියයි. ඒ අතරතුර අපේ රටේම තවත් කොටාශයක් ඉන්නවා ධර්මයේ පිළිබඳව කිසි තැකීමක් කරන්නේ නැතුව ධර්ම මාර්ගයේ හිත හික්මවන්නට කටයුතු නොකර මේවා සාමාන්‍ය ජීවිතය තුළ අපේ අර සාමාන්‍ය වචනෙන් කිව්වොත් එහෙම හෙට මැරුණත් අද ජොලියෙන් ඉන්න ඕන කියලා එවැනි සංකල්පයක හිත හසුරුවන පිරිස අපි දකිනවා. ඉතින් එවැනි තත්වයක් තුළ ධර්මයට ප්‍රිය අය ධර්මයට එකතු වෙනවා. ඔබ වහන්සේගේ අනුශාසනා ලබන්න බොහොම ප්‍රියයි. අතර ඔබ වහන්සේට මා ගෞරවයෙන් ආරාධනා කරන්නේ සාකච්ඡාව ආරම්භමින් බෞද්ධයෙකුගේ ස්වરૂපය නැත්නම් බෞද්ධයෙකු තුළ ඔවුන්ගේ හිත මේ ආකාරයෙන් ධර්මානුකූල මාර්ගයකට නැඹුරු වීමේ අවශ්‍යතාවය අද දේශනාව ඇසුරෙන් තවත් පහදලා සාකච්ඡාවට යොමුවක් ලබා දෙන්නට අපි බෞද්ධයන් විදියට කොහොමද හිතන්න ඕන කියන කාරණේ පහදන්නට අවසරයි ස්වාමීන් වහන්සේ. අද සිත්නෙත් අසපුවේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන පින්වත් වරුණ ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී සුව ලැබේවා. පින්වත් වරුණ ශතේසු ජායති ශූරක් සහස්‍රේසුච පණ්ඩිතක් වක්තා සත සහස්‍රේසු දාතා ජගති දුර්ලභක් කියනවනේ. වරුණ අන්තිමට කියපු කතාවේදී මට සිහිපත් වුණේ දැන් සාමාන්‍ය දක්ෂයෙක් 100 දෙනෙකුගෙන් 200 400 දෙනෙක් ගත්තොත් එක්කෙනෙක් තමයි දක්ෂයෙක් හම්බ වෙන්නේ ලෝකේ. ඒ වගේම දහම අනුගමනය කරන නුවණ තියෙන සත්පුරුෂ පණ්ඩිතෙක් දහස් ගානකට කෙනෙක් තමයි හම්බ වෙන්නේ. ඒ වගේම මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ ධර්මය අහන පිරිස ලක්ෂ ගණනකට කිහිප දෙනා ඉන්නේ මේ මිනිස් ලෝකේ. ඒ වගේම මේ ධර්ම අහලා දානෙ පුරුදු කරන, සීලය පුරුදු කරන ඒ වගේ කොහොමද දුර්ලභයි කියලා කියනවා. ඉතින් ඒ නිසා මේ ධම් සාකච්ඡාව අහන පින්වත් හැම කෙනෙක්ම සතුටු වෙන්න ඒ දුර්ලභ පිරිස අතර කෙනෙක් වෙන්න මටත් හැකියාව ලැබුණා කියලා. ඒ නිසා අපිට ඒ ලැබිච්ච දුර්ලභ වාසනාව අප විසින් ඊතා උතුම් ආකාරයෙන් ජීවිතයට ගලපා ගන්නට ඕන. උත්හානීන අප්පමාදේන වරුණ සංයමේන දමේනච දීපං කෛරාත මේදාවි යං ඕඝෝ නාභිකීරති. එහෙමනේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ. එහෙමයි. මහණෙනි නුඹලා ගිහි පැවිදි සියලු දෙනාටනේ ආමන්ත්‍රණය කරන්නේ. මහණෙනි නුඹලා අප්‍රමාදීව නැගී සිටින්න. ඒ වගේම ආත්ම දමනයක්, ජීවිතයේ දමනයක් ඇති කරගන්න, හැඟීම් වලට වසඟ නොවෙන්න. එහෙම හැඟීම් වලට වසඟ නොවි දීපං කෛරාත නුඹලා සැනසෙන්න ආරක්ෂක ස්ථානයක් ඉක්මනින් නැති කරගන්න. යං ඕඝෝ නාභිකීරති මේ කෙලස් මහෝඝයෙන් මේ කියපු සංසාර සැඩපහරින් නුඹලා යටපත් කරලා විනාශ කරන්න කලින්
ඉක්මනින් සසර දුකෙන් ගොඩ යන්න කියලායි කාරුණිකව ආරාධනා කළේ. ඒ වෙනුවෙන් තමයි ඔය සබ්බාසව ධර්ම පරයාය දේශනා කොට වදාළේ. සැබවින්ම දැන් මේ දේශනාව ඉතා දීර්ඝ වශයෙන් විස්තර වශයෙන් පැය 10ක් 15ක් කිව යුතු දේශනා කළ යුතු සූත්‍රයක් වරුණ. එහෙමයි. මේ ගිහි පැවිදි අපි සියලු දෙනා අවශ්‍යයෙන්ම දතමනා කරුණු 7ක් ඒ සූත්‍රය තුළ සාකච්ඡා වෙනවා. අවශ්‍යයෙන්ම දතමනා. එයින් කියන්නේ දැන් ධර්ම මාර්ගයට පැමිණෙන්නේ අපි මේ බුදුන් සරණ ගියේ ධර්මයේ සංඝරත්නයේ සරණ ගියේ මේ උතුම් ධර්ම කතාවට ඇහුම්කන් දෙන්නේ සැබවින්ම මේ සසර දුක නිමා කර ගැනීමනේ අපේ උත්තම පරමාර්ථය. ඒක තමයි. එහෙම පරමාර්ථයක් නැත්නම් මේක ඇති කරගන්න හරි ඕන. අපි මේ දේ කරන්නේ හැම දුක් නිවාදමා ශාන්තමා නිවනින් සැනසෙන්නමයි. වෙන ලාමක දේවල් එතනින් මෙහා පැත්ත දේවල් ප්‍රාර්ථනා කළොත් මෙච්චර කාලයක් සංසාරේ ආවා වගේ ආය යන්න පුළුවන් සංසාරේ කිසිම අඩුවක් නැහැ. සසරේ යන්න කිසිම 아무තු ප්‍රාර්ථනා අවශ්‍ය නැහැ. අපි හිතුවත් නොහිතුවත් සසර දුක අපට කොහොමත් සදාතන උරුමය. ඉතින් අපි මෙතෙන්දී දක්ෂ වෙන්නට ඕන මේ කියපු ධර්මපරයාය ජීවිතයට ගලපාගෙන මේ ජීවිතේ සසර දුකින් නිදහස් වීම වෙනුවෙන් වරුණ එක පියවරක් හරි තියන්නට. ඒ සඳහා මේ සිත මනාව ධර්ම මාර්ගයට ගලපා ගනිද්දී ඊතා උපක්‍රමශීලී වෙන ඕනේ. ජීවිතයේ සෑම ඉරියව්වකටම ප්‍රතිබද්ධ වනසේ සෑම ඉරියව්වක් හාම මුහුවනසේ මේ ධර්මයේ ගල්ප ගන්නට ඕනේ. අන්නේ ගැළපීම තමයි මේ සබ්බාසව ධර්ම පරයාය තුළ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. දැන් පළමු කොට දේශනා කරේ සෝවාන් මාර්ග දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් කොටසක් තියෙනවා කියලා වදාලා. ඒ සඳහා උපකාර වෙනවා තවත් කාරණා 6ක්. ඒ කියන්නේ දැන් සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන ධර්මතා 3 ප්‍රහාණය කරන්නට මේ පිළිපන් ශ්‍රාවකයා සසර පුරා පින් පුරලා මහ පුදුමාකාර පින් බලයක් සහිතව මනුස්ස ලෝකෙට එන්න ඕන. එහෙම නැත්නම් දිව්‍ය බ්‍රහ්ම ලෝකෙට යන්න ඕන. ඒ ආපු පින් බලය වරුණ දැන් ඒ පින් බලය වුණත් එහෙම හැකියාවක් තිබියදී වුණත් මගඵල ලබන්න මේ විදිහට ජීවිතය සකස් කරගත්ත නැත්නම් ඒ අවස්ථාව අයිමි වෙන්න පුළුවන්. එහෙමයි සර්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ පෙර භවයක පින අපට මදි නම් මේ භවයේ අපි කොතෙක් උත්සාහ කළත් ඒ නිෂ්ඵල කාර්යයක් බවට පත් වෙනවද? ධර්මය අවබෝධය කිරීම සඳහා. නෑ නිෂ්ඵල කාර්යයක් කියන එක නෙමෙයි කියන්නේ. දැන් ත්‍රි හේතුක ප්‍රතිසන්ධියක් සහිතව මේ මිනිස් ලෝකෙට ඇවිල්ලා තියෙන කෙනෙකුට මේ ධර්මයේ ඇසුනොත් එයා මගඵල ලබන්න තරම් පිනක් මෝරපු කෙනෙක් නම් මේකාන්තයෙන් මේ ජීවිතේ ඒ උත්තම සැනසීම ලැබෙනවා. එහෙම නොහැකි වුණොත් එයාට ඒ ගනු ලබන උත්සාහය කිසිදහක අපත යන්නේ නැහැ. නොබෝ කලකින් මේ දුක අවසන් කරන්න හේතු වෙනවා. අර මම කිව්වේ මහා ධන සිටු පුත්‍රයා ගැන භාග්‍යතුන් වහන්සේ වදාළේ මෙයා මේ කුඩා කාලේ නැත්තම් මේ යොබුන් වියේ පැවිදි වුණා නම් මෙයාට රහත් වෙන්න එහෙම නැත්තම් අනාගාමී වෙන්න හැකියාව තිබුණා. මධ්‍යම වයසේ මේ යුවල පැවිදි වුණා නම් සෝවාන් වෙන්න පින තිබුණා කියලා. අන්තිමට මේ සිටුවාරි අවසාන කාලෙවත් මේ පැවිදි වෙනවා නම් කියන්නේ මේ ධර්මයට ආවනම් සෝතාපන්න වෙන්නවත් හැකියාව තිබුණා කියලා. ඉතින් එහෙම බුදුරජාණන් වහන්සේ මුණ ගැසිලත් ජීවමාන සම්බුදු බඳ S2 ගැටිලත් එහෙම අවස්ථාව ගෙලිහි ගියපු අය කොතෙකුත් ඉන්න ඇති ඉතිහාසයේ. ඒ වගේ රහතන් වහන්සේලා මුණ ගැහිලා අවස්ථාව ගෙලිහවා ගත්තේ කොතෙකුත් ඉන්න ඇති. ඒ නිසා මේ අවස්ථාව මගහැරෙන්න තියෙන ඉඩ කඩමයි වැඩි වරුණ. දැන් අද අපි මෙහෙම කතා කරන මොකක් හරි පෙර පිනකට මහා පුදුම වාසනාවකට මේ ධහම මෙහෙම කතා කරන්න මේ pāli වචනයකින් ඒ මිහිර විඳ ගන්න බලන්න මොන තරම් සැනසීමක් තියෙනවද බලන්න. බුදුරජාණන් වහන්සේ මේ ඒ කායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා මෙහෙම කියනකොට මොන තරම් හිතට මේක දැනෙනවද? මහණෙනි එකම මාර්ගයක් තියෙනවා සත්වයන්ගේ විසුද්ධිය පිණිස. ශෝක පරිද්දවානං සමතික්කමාය හැම දුක් සෝසුසුම් මේ මාවතෙන් නැති කරනවා. බලන්න මෙහෙම මේ විදිහට මහා සිංහනාදයක් නෙමේක. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය හැම දුක් දුම්නස් අවසන් කරන මාර්ගයක් තියෙනවා. මෙහෙම ප්‍රකාශයක් ඉතිහාසයේ මොන ශාස්ත්‍රවරයද කළේ? කිසිම ශාස්ත්‍රවරයෙක් කරලා නැහැ. කරන්න බෑ. මේ පරම සත්‍ය විවරණය කරන්න පුළුවන් එකම පරම මහෝත්තමයන් වහන්සේ තථාගතයන් වහන්සේ පමණයි. ඉතින් එවන් සම්බුදු මිහිරකින් සිත පහන් වන අවධියක යෝගයක තමයි තාම අපි ඉන්නේ. මේක බුද්ධෝත්පාදයක්. තාම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අපට අවුරුදු 2500 ගණනක් වුණාට දෙව් බඹලෝ ආයත මේ අද ඊයේ වාගේ මේ මොහොතේ වගේ උණුහුම තාම ගිහිල්ලා නැහැ. සමහර දෙවි කෙනෙකුගේ නෙතඟින් ගලා ආ කඳුල තාම සිඳිලා නැහැ. ඒ පරිනිර්වාණයේ මොහොතට සම්බන්ධ වෙලා. ඉතින් ඒ නිසා අපිත් අන්නේ උණුසුම අපේ හිතේ තබා ගන්නට ඕනේ. මේ වෙන දේවල් ගැන නෙමෙයි වරුණ. එහෙමයි.
අපේ පුදුම අවාසනාවක් මේ සමාජ ක්‍රමය මේ ලෝක යාත්‍රාව මේ වෙනකොට තියෙන තැන. ඒ කියන්නේ මේ වෙනකොට තියෙන තැන සත්‍යයෙන් පුද්ගලයෙක් දවසින් දවස ඈත් කරන ක්‍රමයක තමයි දැන් සමාජ ක්‍රමයේ තියෙන්නේ වරුණ. ඒ වගේම නෙක්ඛම්මයෙන් මුළුමනින්ම ගිහි පැවිදි සමාජයේම ඈත් කරනවා වරුණ. මේකට මේ ගිහිද පැවිදිද කියලා අදාළ නැහැ. මා ඇතුළු අපි හැම කෙනෙකුටම විසම වන විදිහට තමයි මුළු සමාජ තාන්ත්‍රණයම සකස් වෙලා තියෙන්නේ. ඒකට මේ පුද්ගල දෝෂයක් නෙමෙයි, මේ පුද්ගලයෙක් හෝ දෙන්නෙකුට කෙරෙන දෝෂාරෝපණයක් නෙමෙයි. මේ අපි තේරුම් ගන්න ඕනේ අපි ඉන්නේ ඒ බඳු පසුබිමක. ඒ නිසා දැන් යන්තම් කොහොම හරි ගොඩ ආව මනුස්ස ලෝකෙට ආපු කාලෙත් මේ ලෝකේ තියෙන විගඩම් වලට වහ වැටිලා බොහෝ දිනෙක අමාරු වැටෙනවා. අර වරුණ මුලින් කිව්වේ මේ මිනිස් සමහර කෙනෙක් ධර්මයේ හැසිරෙනවා, සමහර කෙනෙක් මේ ජීවිතේ විතරක් සතුටින් හිටියොත් ඇති කියලා ඔය ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි හැමෝම අසරණ යුගයක අසරණ මොහොතක බුදුරජාණන් වහන්සේ අත දෙනවා අපි ගිලෙන්න ඔන්න මෙන්න තියෙන දැන් මේ නහය ළඟට නැත්තම් නිකට ළඟට ගෙල ළඟට වතුර පිරලා තියෙන මොහොතක ශ්‍රී හස්තයේ දිගු කරන ගොඩ එන්න කියලා. ඉතින් ඒ වගේ මොහොතක කවුද වරුණ ප්‍රමාද වෙන්නේ? ඉතින් ඒ නිසා මේ ධර්ම පරයාය නැවත අහන්න. නැවත අහලා හිතට ගන්න. හිතට අරගෙන ඊටා හොඳින් ජීවිතේ ගලප ගන්න උත්සාහවත් වෙන කුඩා මහලු මේ වචනේ අහන හැම කෙනෙක්ම. හොඳයි ස්වාමීන් වහන්සේ, දැන් මට වහන්සේ ඒ කාරණා පිළිබඳ අනුශාසනා කරනකොට දැනුනේ මේ ඊයේ පෙරේදා දිනයක ඉන්දියා අග්‍රාමාත්‍යතුමා නරේන්ද්‍ර මෝදි මහත්මයා කියලා තිබුණ මේ කොරෝනා වසංගතයත් එක්ක ලෝකයේ වෙලාගෙන තිබෙන මේ ප්‍රශ්නය දැඩිව දැනිලා ඉන්දියාවට තදින් දැනෙන කාලයක එතුමන් කියලා තිබුණා මනුෂ්‍ය ජීවිතයේ හරය පිළිබඳව නැත්නම් රැකවරණය පිළිබඳ කතා බහ කළොත් එහෙම බුදුරජාණන් වහන්සේ පෙන්නපු මාර්ගය හැන ආයේ වෙන මාර්ගයක් නැහැයි කියලා දැනෙනවා කියලා. කියන්නේ ලෝක නායකයන්ට පවා ලෝකේ කෝටි ගණනක් ජීවත් වෙන ජන ප්‍රවාහයක් ඉන්න රටක ප්‍රධානියට පවා මේ දැනෙනවාය කියන්නේ මේ සත්‍ය කියන ස්වરૂපයේ ස්වාමීන් වහන්සේ. එතකොට දෙකක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ මාර්ගය තමයි ලෝක සත්‍ය කියන ස්වභාවය. හැබැයි අපි මුලා වෙන්න තමයි උත්සාහ දරන්නේ. ඒක වර්තමානයේ වන විට සමාජය හඳුනා ගනිමින් පවතිනවා. ඒ නිසා මම හිතන්නේ හරි වැදගත් බෞද්ධයන් විදිහට අපිටත් මේ දැන් අර අපේ සමාජයේ හුරුවක් තියෙනවානේ ස්වාමීන් වහන්සේ ලෝකීය පිළිගත්තේ නැත්නම් ලෝකයේ වැඩි පිරිසක් ආවේ නැත්නම් ඒක මදිකමක් වගේ කියන හැඟීම. ඒකටත් මම හිතන්නේ හොඳ විසඳුමක් තමයි මේ එන්නේ. ලෝක ප්‍රජාව ක්‍රමක්‍රමයෙන් බෞද්ධ ධර්මයට නැඹුරු වීමේ ප්‍රවණතාවයක් අපි දකිනවා. ඉතින් ඒ ප්‍රවණතාවයත් එක්ක ස්වාමීන් වහන්සේ ඇත්තටම අපිට බෞද්ධයන් විදිහට දැන් අද දේශනාවේදී මට තව දැනුණ කාරණාවක් තමයි මේ පතිරූපය කියන එක. නැත්නම් අපි ඉන්න මේ ජීවත් වෙන දේශය සැබවින්ම බෞද්ධයන් ඉදලා අපිට හරි වාසනාවක් නේද ස්වාමීන් වහන්සේ මේ ගෙන තිබෙන්නේ. ලෝකේ බොහෝ රටවල් වල අන්තාසරණ වෙලා මේ ධර්මයේ කියන නාමයක්වත් ඇහෙන්නේ නැති රටවල් තියෙනවා. ඒ අතර ශ්‍රී ලාංකික අපි කොතරම් වාසනාවන්තද කියලා හිතෙනවා. පතිරූපය කෙනෙකුගේ ධර්ම අවබෝධය කරා කෙසේ බලපානවා ස්වාමීන් වහන්සේ තවත් අපිට විග්‍රහ කර දෙන්නේ සම්බන්ධව. දැන් ලෝකනායකයන්ට හෝ නුවණක් යාන්තමින් හෝ තියෙන කෙනෙකුට මේ අසරණ භාවයේ ඉදිරියේ තථාගතයන් වහන්සේ සිහි කරන හැර වෙන දෙයක් නෑ කරන්න. ඒගොල්ලන්ගේ සල්ලි වලින් ඇති පළක් තියනවාද? ඒගොල්ලන්ගේ හැකියාවන් වලින් යුද බලයෙන්, ඒගොල්ලන්ගේ ධන බලයෙන්, ඒගොල්ලන්ගේ තිබ්බ මවාපෑම් වලින් පළක් නෑ. අර කියන්නේ නැතං මාතා පිතා කෛරා අඤ්ඤේ වාපිච ඥාතකා කියලා. අම්මා කෙනෙකුත් නෑ, තාත්තා කෙනෙකුත් නෑ, වෙන යම් ඥාතියෙක්වත් නෑ මේ අසරණ භවයේදී පිහිට වෙන්න. සම්මා පනි හිතං චිත්තං සේයසෝනං තතෝ කරේ. ධර්ම මාර්ගයේ පිහිටවන ලද සිත පමණක්මයි අපව රැක ගන්න තියෙන එකම මඟ පෙන්වීම. වරුණ දැන් පතිරූපදේශ වාසය ගැන කතා කරද්දී ඔබට මට මේ පින්බිමේ ඉපදෙන්න ලැබිච්ච ගැන 10 වාරයක් සතුටු වෙන්න. මේ පින්බිමේ ඕනම තැනකට පසඟ පිහිටවල වඳින මේක බුද්ධ භූමියක්. තථාගත සිරිපා පහසලද පාරිභෝගික චෛත්‍යයක් ආසදිසියේ මේ ලංකා ධරණී තලය. බලන්න මේ මොන තත්වයන් ඉදිරියේදී වුණත් අපේ මිනිසුන්ට පුදුම ආරක්ෂාවක් සැලසුණා. ඒ දේවල් ගැන මිනිස්සු හොඳට හිතනකොට මේ පින්බිමට ශාප කරනවා නම් යම් කිසි කෙනෙක් ප්‍රසිද්ධියේ හෝ ඇතුළතින් හෝ ඒක තරම් අවාසනාවක් තවත් නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ අපට හැම දෙයක්ම හැම ආරක්ෂාවක්ම පිහිටුවලා හැම දහම් කරුණක්ම මතු කරලා කියලා දීලා ඕනෑම තත්වයක් ඉදිරි වසංගතයක් වේවා ඊට වඩා කරදරයක් වේවා ඕනෑම තත්වයක් කරදෙදි වරුණ අපිට මැරෙනකොට හිතන්න දෙයක් තියෙනවනේ. වැඩි ඕනේ දැන් ඔය ලක්ෂ ගණන් මැරෙන අය මොනවද හිතන්නේ මැරෙන වෙලාවේ. ඒ මැරෙන අය එක්කෝ හිතන්නේ කාපු බීපු කෑමක් ගැන. එක්කෝ අහපු දෙයක් ශබ්දයක් ගැන. එහෙම නැත්නම් නහයට දැනෙච්ච ගඳ සුවඳක් ගැන. එහෙම නැත්නම් මේ කයින් ලැබපු ස්පර්ශයක්. එහෙම නැත්නම් හිතට ආපු මොකක් හරි කාමුක අරමුණක් තමයි ওই මැරෙන තරම් ලක්ෂ ගාණක් හිතන්නේ. වෙන මොනවද හිතන්නේ?
එක්ක දෙයයන් වහන්සේ ගැන හිතනවා. ඇවිල්ලා පිට වෙනවද බේර ගන්නවා. අවසානයේ ඒ ඇත්තෝ යන්නේ කොහෙටද වරුණ? ඒක නිසා මේ ධර්මයේ සාකච්ඡා කරමින් ඉන්න මොහොතේ ඇතිවන ප්‍රීතිය, මට ඇතිවන ප්‍රීතිය, අසන්නන්ට ඇතිවන ප්‍රීතිය අපට මොනතරම් ආරක්ෂාවක් තියෙනවද කියලා බලන්න. වේලක් කර වේලක් අනුභව කරලා ඉන්න ලැබුණා. අපි දුප්පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අපේ හිත හිස් නෑ. ඔබ වහන්සේ කියනවා වගේ මරණ මංචකයේ පවා අපට ওই කාමුක හෝ නැත්තම් මේ පසින්දුරන් පිනවන ඒ අපේක්ෂාවන්ගෙන් යුතු අරමුණු කරා යන්න අවශ්‍යතාවයක් නැහැ. බෞද්ධයන් විදිහට අපි පෝෂණය වෙලා ඉන්නේ. සැබවින්ම පෝෂණය වෙලා ඉන්නේ. මම මේ කියන්නේ අපට පුළුවන්නේ මැරෙන වෙලාවේ මම සරණ ගියේ මගේ ශාස්ත්‍රෝන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරූසේක කියන මෙන්න මේ ඩිංග හිතන්න. ඔය ඕනෑම වයසක උපාසකම්ම කෙනෙකුට ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ කියන මේ මානසිකාරය එනවනේ. අනේ මේ හැම දෙයක්ම අනිත්‍යයි කියන හැඟීම එනවනේ. මේ විරාගී සංකල්පනාවක් නේ. ඔය සංකල්පනාව හිතේ පහල කරගන්න කී කෝටියකින් කෙනෙකුටද පුළුවන් වෙන්නේ. අනිත්‍ය හඬා වැළපෙද්දි මේක තමයි හැටි. අපි මරණයට මුහුණ දෙන පිරිසක්. මරණය කියන්නේ අවියෝජනීය ධර්මයක්. ඒක ඒකාන්තයෙන් ජීවිතයට එනවා. අපි මුහුණ දෙන්න වෙනවා මරණයට. මේක අතහරින්න වෙනවා. මේ විදිහට බලන්න මේ කොච්චර රැකවරණයක් තියෙනවද අපේ මිනිසුන්ට මැරෙන වෙලාව. ඒ නිසා මේ ලෝකේ වෙන රටවල් තියෙනවානේ. ඒ රටවල් අතරින් කෝටි ගානකට කෙනෙක් සුගතියකට යනකොට අවුරුදු 100ක් විතර ඇතුළත මේ ලංකා ධර්ණීය තලෙන් කී දෙනෙක් සුගතියට යනවද? කී දෙනෙක් දෙවලෝ උපදිනවද? ඉතින් ඒ නිසා අපිට ප්‍රතිරූප දේශවාසී උපරිමයෙන් ලැබිලා තියෙන කසාවත මේ ලංකා ධර්ණීය තලේ ගමින් ගමට ගියහම දැක ගන්න තියෙනවනේ වරුණ. දැන් ගණින්නාංශලාගේ යුගය ගත්තොත් ඔය නුවර යුගයේ වගේ ඇත්තටම ඒ කවුරුවත් හිතුවේ නෑ ඒ කාලේ ගණින්නාංශලා කියන්නේ මේ කාමභෝගී ගිහියෝ පිරිසක්නේ. හැබැයි ධර්මයේ විකෘති කරන්නේ නැතුව ඒගොල්ලෝ අරගෙන ආව වරුණ. ඒ ගෞරවය ඒගොල්ලන්ට ඒකාන්තයෙන් හිමි වෙනවා. හැබැයි එතනින් පස්සේ වුණත් නැමත මේ ශාසනය මෙහෙම විපුල වෙයි කියලා කවුද හිතුවේ? දැන් ශාසන ඉතිහාසය දන්න කෙනෙක් ඉන්නවා නම් වරුණ ලංකා ඉතිහාසය සමහර අරාජික යුගයන් තිබුණා. මේ කසාවතක් මේ පොළවේ දකින්න තිබුණේ නැහැ. උපසම්පදාවක් හොයාගෙන ගියා බුරුමයට. අපෙන්ම අරන් ගියපු උපසම්පදාව අරන් එන්න ස්වාමින් වහන්සේලා. ඔය දඹගහවත්ත මහා ස්වාමී කියන ඔය රාමඤ්ඤනිකාය ආරම්භ කරපු ස්වාමීන් වහන්සේලා පුදුම දුකක් වින්දා වරුණ. ගිහලා මේ උපසම්පදාව අරගෙන එන්න අරන් ඇවිල්ලා ආයේ මෙහි පිහිටෙව්වා. දල්හි කර්ම කර කර උපසම්පදාව පිළිබඳ කොහෙන් හරි සැකයක් ආවනම් ඒ සැකේ නැතිවන විදියට ඒ උපසම්පදාව ශක්තිමත් කරගත්තා. පිවිතුරු කරගත්තා. ඒ උතුම් ඒ කාලේ ජීවිත පරිත්‍යාගයෙන් ඒ දේවල් කරා. කරලා නැවත වතාවක් මේ පින්බිමට කසාවතේ ආසිරිය පිණ්ඩපාතේ කාසිරිය. ඒ වගේම බද්ධ පරයන්කයක් බැඳගෙන ගහක් යට වැඩ ඉන්න මේ ශ්‍රමණ රූපේ පෙනෙන්න සැලැස්සුවා. මේ සෑම දෙයක්ම පිටුපස තියෙන පතිරූපදේශ වාසයනේ. දැන් මේ කතාව මේ සැනසෙලිදායක මොහොත ලෝකෙ මොනතරම් මන්ත්‍රණයන් වෙනවද මේ වෙලාවේ? මොනතරම් දේවල් කතා වෙනවද? මොනතරම් දේවල් ලිය වෙනවද? මොනතරම් දේවල් ඇහෙනවද? ඔය ඇහෙන එකකින්වත් අඩුම තරමින් හෙටද අපි සුගතියට යන්න හේතු වෙනවද නැහැ? දැන් මේ කතාව අද මේ net එකෙන් ඇහෙන මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වන මිනිස්සෙක් අදරෑ මරුණා කියලා හිතන්න. මේ ධර්මය අහගෙන ඉඳලා අනේ මට බුදුරජාණන් වහන්සේ මුණ ගැසුණානේ, මේ ධර්මයේ මුණ ගැසුණානේ, කොච්චර ලාභයක්ද මට කියලා හිතලා ওই මිනිස්සු මැරුණොත් අනිවාර්යෙන් සුගතිය යන්නේ වරුණ. ආශිර්වාද කරනවා. මේ වැඩ පිළිවෙලට ආශිර්වාද කරනවා. ඒක නිසා මම මේ කියන්නේ මේ නිකන් විය හැකි කියන මට්ටමේ නෙමෙයි, ඒකාන්තයෙන් ඒක එහෙමයි සිද්ධ වෙන්නේ. ඇයි මේ ධර්ම මෙච්චර ස්වාක්ඛාත නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ අසමසම උතුමන් වහන්සේ ලෝකේ දස බලධාරී මහේෂා දෙවියන්ට දෙවි බ්‍රහ්මයන්ට බ්‍රහ්ම වූ අසහාය ශාස්ත්‍රෝන් වහන්සේ. එවන් වස්තුවක වටිනාකම මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ඒකයි පතිරෝපදේශ වාසය නැති කරගන්නේ. ඒ නිසා අපිට ධර්මයත් ඇහෙනවා, කසාවතත් දැක ගන්න ලැබෙනවා, ප්‍රතිපත්තියත් තාම හොඳට ජීවමානව පවතිනවා. පිවිතුරු දහම ජීවමානව පවතින ප්‍රතිපත්තිය කියන මේ දෙක එකතු වුණාට පස්සේ ඔබේ හිතේ තියෙනවා නම් ශ්‍රද්ධාව, මේ පිළිබඳව අවශ්‍යතාව, ඔබ වාසනාවන්ත ශ්‍රාවකයෙක් වෙනවා. මේ සියලු දුක් ගෙවා දමලා ශාන්ත නිවනට පැමිණෙන්න. හොඳයි. ලෝකය දිහා බලලා, රට දිහා බලලා, ජන සමූහයා දිහා බලලා තීරණ ගන්නවාට වඩා තමන්ගේ හිතෙන් විමසා බලා යෝනිසෝ මනසිකාරය ඇති කරගෙන ධර්මානුධම්ම ප්‍රතිපදාවක නියැලීම තුල තමයි තමන්ගේ ජීවිතේ රැකවරණය තිබෙන්නේ කියන බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් ගෞරවයකින්, ඒ ධර්ම මාර්ගයේ කෙරෙහි ගෞරවයකින්ම, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මේ වර්තමානයේ දක්වාම ගෙන එන ඒ උතුම් වූ මහා සංඝරත්නය කෙරෙහි අප්‍රමාණ ගෞරවයකින්ම හිත හසුරුවනම් මම හිතන්නේ අපිට ඒ රැකවරණය තිබෙනවා. අර ඔබ වහන්සේ කියනකොට මට දැනුනේ ස්වාමීන් වහන්සේ සමහරු මේ ලංකාවේ හිටියත් පහුගිය කාලේ කතා කළේම අපි රටේ යනවා, අපි වෙන රටක ගිහලා ජීවත් වෙනවා, මේ රටේ ඉඳලා වැඩක් නැහැ. මේ මහා පුදුමාකාර ඔවුන්ගේ වචනෙන්ම කියනවා නම් කාලකන්ණි රටක් කියලා සමහරු හඳුන්වපු අවස්ථාවක් තිබුණා. හැබැයි මෙවැනි අර වසංගත තත්ත්වයේදී අපි දැක්කේ ඒකේ අනිත් පැති ක්‍රියාත්මක වෙන ආකාරය ඉක්මනින්ම ආපහු අපේ රටට ගෙන්නව ගන්න අපිට මේ තරම් රැකවරණයක් කොහෙවත් නැහැ කියලා.
ස්වාමීන් වහන්සේ මට දැනෙනවා මේ අතරතුර විශේෂයෙන්ම දැන් ලෝකේ තවත් බටහිර රටවල් දිහා බලනකොට ඒ මිනිසුන්ගේ තිබෙනවා මනුෂ්‍යත්වයේ පිළිබඳ ලොකු ගෞරවයක්. ඔවුන් අර මිනිස් ගුණ ධර්මයන් අතර විශේෂයෙන්ම අනේකාට ගරු කිරීම, උපස්ථාන කිරීම මේ වගේ දේවල් සමාජයේ වෙන වෙන රටවල් වල අපි දකින අවස්ථා තිබෙනවා ස්වාමීන් වහන්සේ. අපේ සමාජයේ ඊතරම්ම තත්වයකට වර්තමානයේදී පත් වෙලාද කියන එක පිළිබඳ ගැටලුවක් අපි දකිනවා ස්වාමීන් වහන්සේ. මේකට හේතුව කුමක්ද ස්වාමීන් වහන්සේ? බුදුදහම තියෙන රටක පතිරූපදේශය ඉතාමත්ම හොඳයි නේද? කියන්නේ ලංකා ධර්ණීතලය කියන්නේ ඔබ වහන්සේ අර්ථ ගැන්වූ ආකාරයෙන්ම අපි හිතුවොත් එහෙම බුදුරජාණන් වහන්සේගේ සුවඳ වැහෙන ලෝකයේ තියෙන ප්‍රබලතම රාජ්‍යය. ඉතින් ඒ ධර්ම ගෞරවය ඇතිවන රටක ඉපදිලත් අපි ක්‍රියා කරන ආකාරයත් බටහිර රටක ඇත්තන් සමහර විට ඔවුන් තුරද විද්‍යාමාන වන මේ මනුෂ්‍ය ගුණ ධර්මයන් දිහා බැලුවහම අපි සමහර විට හාත්පසින් වෙනස් ස්වරූපයක් තිබෙන්නේ. අර ඔබ වහන්සේගේ දේශනාවේ මතුකොට නිතර පෙන් වූ කෙලෙස් ධර්මයන්. නැත්තම් රාග, ద్వේෂ, මෝහ කියන මේ කෙලෙස් අපේ හිත තුළ වැඩි වශයෙන් අපි දකින්නේ ඒ ස්වාමීන් වහන්සේ. කියන්නේ පිටරැටියන්ට ඒ දේ අඩුවෙන් ඔවුන් පෙන්නනවාද නැත්නම් ඔවුන් ඒ හඳුනාගෙන තිබෙනවාද? එහෙම නැතිනම් අපේ සමාජයේ මේ ධර්මයට අනුගත වෙලා නැතිද කියන කාරණය පිළිබඳ යම් විමසා බලන විට අපිට හැඟෙනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ මේ පිළිබඳ අර්ථ දැක්වුවොත් වඩාත් මාර්ගය හඳුනා ගැනීමට තව ශක්තියක් වේවි. වරුණ ජීවිතයක සුවපත් භාවය වෙනුවෙන් සාමාන්‍ය ලෞකික ජීවිතයක් ගත කරන සාමාන්‍ය සමාජයක ඉන්න පුද්ගලයෙකුට සතුට, සොම්නස, ප්‍රීතිය සඳහා සාධක කීපයක් බලපානවා. එකක් තමයි උපයාසපයාගත හැකි ධනයක් හිමිවීම. එහෙම නැත්නම් රැකියාවක්. මූලිකව මනුස්සයෙකුට ජීවත් වෙන්න උවමනා කරන අවශ්‍යතාව තියෙනවනේ වරුණ. අන්නේ දේවල් ලබා ගන්න එයාට පහසු විහරණය සමාජ ක්‍රමයේ තුල ලැබිලා තියෙනවා නම් එයාට ඒ පිළිබඳව ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැනේ. ඒ වගේම දැන් ඒ දේවලුත් අමාරුවෙන් උපයාසපයාගෙන ආර්ථික වශයෙන් ඒ සිද්ධ විය යුතු දේවල් ඉතාමත්ම පහත් මට්ටමක නම් තියෙන. යාට සෑහෙන හිතන්න වෙනවා මිල මුදලක් හොයාගන්න එක ගැන, ජීවත් වෙන එක ගැන. ඒ හටනත් එක්ක සෑහෙන මානසිකව එයා හිරවීම නැත්තම් පීඩනයකට ලක් වෙනවා. දැන් ඔය ලෝකේ තියෙන බොහෝ රටවල සාමාන්‍යයෙන් ගත්තොත් ඔය කියපු මනුස්ස ධර්මයන් තියෙන යම් රටවල් තියෙනවා නම් බොහෝ සේනේ රටවල මේ මිනිසුන්ට ජීවත් වෙන්න අවශ්‍ය කරන තාන්ත්‍රණය සකස් වෙලා තියෙනවා. ඒ කියන්නේ රාජ්‍ය මට්ටමින් හෝ වේවා මූලික අවශ්‍යතා සඳහා උවමනා කරන පසුබිම සාමාන්‍යයෙන් ඉහළ මට්ටමක පවතිනවා. ඒින් අදහස් කරන අපේ රටේ ඒක නැත්තටම නෑ කියන එක නෙමෙයි. කොහොම වුණත් ඒ රටක වේවා මේ රටක වේවා මනුෂ්‍ය ධර්මයක පිහිටපු කෙනෙක් ඉන්නවා නම් එයා වාසනාවන්තයෙක්. ඔය කියන මනුෂ්‍ය ධර්මවල පිහිටලා පරෝපකාරය කරන මිනිසුන්ට තථාගතයන් වහන්සේ මුණ ගැහිලා ධර්මය හවුනා නම් වරුණ අර සුණාපරන්ත දේශයට ගිහිල්ලා පුන්න ස්වාමීන් වහන්සේ බොහෝ පිරිසක් ධර්මයේ පිහිටෙවුවා වගේ පිහිටවන්න පුළුවන්. ඒගොල්ලන්ට කල්යාණ මිත්‍ර අසුර ඒගොල්ලන්ට සද්ධර්ම ශ්‍රවණේ නැති වෙලා තියෙන මොකක් හරි අවාසනාවකට. හැබැයි අපේ මිනිසුන්ට සද්ධර්ම ශ්‍රවණේ ලැබිලා තියෙනවා. ඒ පැත්ත ලැබිලා තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට අර කියපු තත්වයේ ටිකක් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ සමහර කෙනෙක් ආර්ථික වශයෙන් හොඳට වැටිලා. ඒ වගේම මේගොල්ලන්ට මිල මුදල් හදල් නැහැ. ඒ පැත්තත් එක්ක මේ ධර්මයේ සමහරලාට අපි කිව්වට ඒගොල්ලන්ට ඇහුණාට ඒ තියෙන පීඩනය ඉවත් කරලා දාලා ඒ පීඩනේ නැගී ඉඳලා මේ ධර්මයේ උකහා ගන්නට තරම් ශක්තිය නැති වෙලා තියෙනවා. අන්නේ තත්වයේ තුල අපේ මිනිස්සු යම් වැරදි මාර්ගයන්ටපත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේකට වරුණ මේ සාමාන්‍යයෙන් එක කාරණයක් පෙන්නලා හරියන්නේ නැහැ. මේ ධර්මයේ සමකල්ලි පිවිතුරුයි ශාසනයේ හෝ මේ ප්‍රතිපදාවේ හෝ ඌනතාවයක් නිසා පුද්ගලයෝ වැරදි කරනවා නෙමෙයි. මේකට ඒමට නොහැකියාව නිසා තමයි වැරදි කරන්නේ. එන්න නොහැකි වෙන්න තියෙන හේතු තමයි පුද්ගලයෝ විසමාචාරවලට යන විදිහේ ක්‍රමවේද සකස් වෙලා තියෙනවා. වැරදි විදිහට වැරදි ඇසුරට යන විදිහේ ක්‍රමවේද සකස් වෙලා තියෙනවා. අන්නේ දේවල් අවම කිරීම ගිහි පැවිදි පාලක දෙපිරිසගේම වගකීමක්. ඇත්තටම අර කිව්වේ බණ පොතේ ඔය අපේ ඉතිහාස පොතේ කිව්වේ රජෙක් ලැබුණොතින් කැවුම් කිරිබත් කන්‍යම් කියලා. එහෙමයි. ඇත්තටම මේ එහෙම යුගයක් තිබුණා ඉතිහාසයේ. ඇත්තටම දුටුගැමුණු රජතුමාගේ අවධිය ගැන හිතන්න. දුටුගැමුණු රජතුමාගේ යුගය ගැන හිතන්න. ඒ උතුමන් වහන්සේ ඇත්තටම සියලු පිරිසගේ වන්දනාව ලැබිය යුතු උතුමන් වහන්සේ කෙනෙක් දුටුගැමුණු රජතුමා කියන්නේ. මුළු ලංකාව සොකිත මුදිත කර අපිට අපේ උරුමය සුරක්ෂිත කළා. ඉතින් ඒ නිසා මේ අන්න ඒ පැත්තත් වරුණ ඒකාන්තයෙන් බලපානවා. දැන් අපිට මේකට මේ ධර්ම සාකච්ඡාවට දේශපාලන මුහුණුවරක් කිසිසේත්ම දෙන්න බෑ. නමුත් එතනිනුත් කිව යුතු කරුණු බොහෝ තියෙනවා. මේවා අහනෙත්තු දැනගන්නට ඕන. ඉතින් ඒ නිසා ඒ පැතිවලිනුත් මේ පුණ්‍ය භූමියට අවශ්‍ය හවුහරණ ඉදිරි කාලයේ ලැබුණොත් ඒකාන්තයෙන් අපි හැමෝටම සැනසීමේ මේ ධම පුරුදු කරන්න පුළුවන්. එහෙමයි සන්නස. ඒ කියන්නේ අපේ රටක් කියලා තියෙන්න ඕන. අපි ඉස්සෙල්ලාම ධර්මයේ පවත්වන්නට හෝ රැකෙන්නට රටක් ආරක්ෂා කරගත යුතුයි කියන කාරණේ ඔබ වහන්සේ කියන්නේ. ඇත්තටම වරුණ රටක් හැටියට මේක තියෙන්නට ඕනේ.
මේ තුල වෙන වෙනම යුද කලකෝලහල තියෙනවා නම් මරකම් සොරකම් සිද්ධ වෙනවා නම් අයථා විදිහට මිනිසුන්ව ඝාතනය කරනවා නම් තලනවා නම් පෙළනවා නම් ජීවත් වෙන්න සැකයි නම් දැන් ඉතිහාසයේ බලන්න විශේෂ සාහිත්‍ය නිර්මාණ පහළ වෙච්ච විශේෂ වටිනා ඔය අද පවා රස විඳ විඳ අපි කියවන ධර්ම ග්‍රන්ථ පහළ වෙච්ච යුගයන් ගැන බලන්න ඉතිහාසයේ රජතුමා හොඳයි ඇමති මණ්ඩලය හොඳයි වැව් පොකුණු ටික හැදුවා කන්න බොන්න දුන්න මිනිසුන්ට වටිනා නිර්මාණ බිහි වුණා ශාසනය විපුල වුණා ඒ නිසා ඒ රාජ්‍ය අනුග්‍රහය කියන එක මේකට බලපාන 100%ක්ම ඔය කියපු කාරණේ වරුණ කියපු කාරණේ සාර්ථක වෙන්න. ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් රාජ්‍ය තන්ත්‍රය වගේම ඒ රාජ්‍ය තන්ත්‍රය තුල ඉතිහාසය බලන විට ආවර්ජනය කරන විට ශාස්ත්‍රීය වුණු පෝෂණීය වුණු සමෘද්ධමත් වුණු හැම අවස්ථාවකම රාජ්‍ය තන්ත්‍රයේ බුදුදහමත් සමග සමගාමීව බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධර්ම මාර්ගයේ හික්මීම නැත්නම් ඒ උතුම් වූ ආර්යයන් වහන්සේලා ප්‍රධාන කොටගත් මහා සාදුතර සංඝරත්නයේ මඟ පෙන්වීම අනුශාසනා ලැබීම තුල තමයි අපි හැම විටම දකින්නේ ඉතිහාසයේ පෝෂණය. හරියටම හරි. බුදුසසුන අමතක කරපු නායකත්වයකට ලංකාවේ yaadෙන්නේ නැහැ. ඒ වගේම බුදුසසුන අමතක කරපු පිරිසකට මේ පින්බිමේ දියුණුවක් නැහැ, ශාන්තියක් නැහැ. ඇයි මේ බුදුදහම කියන්නේ ජීවිතයේ සිංහලයාගේ අපේ මේ ප්‍රාණ වායුව වගේ. මේ ඉහළ පහළ යන හුස්ම රැල්ල වගේ මේ භාග්‍යවතුන් වහන්සේගේ දහම කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ මේ පින්බිමට වැඩම කරලා මේ පින්බිම වටේ 3 වතාවක් අහසින් ප්‍රදක්ෂිනා කරලා ආරක්ෂා සංවිධානය කරන්න තරම් එච්චර අපි ගැන හිතුවා නම් අපි ඒ උතුමන් වහන්සේගේ ශ්‍රී නාමයට දැන හෝ නොදැන අපහාසයක් වන විදිහට ගිහි පැවිදි කවුරු හරි මේ කටයුතු කරත් වරුණ yaadෙයිද? yaadෙන්නේ නැහැ. ඒ නිසා බුදු සසුනට භාග්‍යවතුන් අපිට දෑත ඔසවන පසඟ පිහිටවල වඳින නායකයෙක් හිටපු ඉතිහාසයක බලන්න කවදාවත් මෙහෙට වැරදුනාද කියලා? වැරදුනේ නැහැ. අවංකව කරපො රජතුමා ධර්මයේ පිහිටියොත් අනිත් ඔක්කොම පිහිටනවා. රජතුමා කියන කෙනාට එහෙම හැකියාවක් තියෙනවා. ධම්මේන පරං රංජේති ති රාජා කියනවා. දැහැමින් අන් අය සතුටු කරන කෙනා රජතුමා කියලා කියනවා. ඒ නිසා මේ වගේ පින්බිමක රජෙක් වෙන්නේ මහා පිනකටනේ. ඉතින් එහෙම බැලුවාම වරුණ මේ බුදුසසුනට උරදීපු ලයදී බුදුරජාණන් වහන්සේගේ දහමින් පන පවාගත් ජීවිතයක් කෙමි චින්තනයක් කෙමි රාජ්‍යවරු හිටපු ඒ වගේම ඇමතිවරු හිටපු එහෙම යුගයන්හි මේ රටට කවදාවත් වැරදුනේ නැහැ. ඉතින් ඒ නිසා මේවා මිනිස්සු හිතන්නට ඕනි කාරණා මේ කාලේ විශේෂයෙන්ම හිතලා අපිට අපේ මේ පින්බිම රැකගන්න අපේ මේ රට අපේ මේ ජාතිය රැකගන්න ඕන වරුණ. සිංහලයෝනි බුදුසසුන ආරක්ෂා කළේ. අපි බුදුසසුන ආරක්ෂා කරනවා කියන්නේ ලෝකේ ඉන්න මෛත්‍රියෙන් පිරිච්ච මිනිස්සු පිරිස. ආගන්තුක සත්කාරයේ කෙලපැමිණි පිරිස අපේ මිනිස්සු. දානි ගැන ලෝකෙට කියලා දුන්නේ අපේ මිනිස්සු. සීලය ගැන ලෝකෙට කියලා දුන්නේ අපේ මිනිස්සු. කිසිම වග විභාගයක් නැතුව පිටරටවල වලින් ආපු ඇත්තෝ තමන්ගේ නිවසේ ලැබුම් ගන්න සලස්වල කන්න බොන්න දීලා අතේ පයේ තෙල් ගාලයි පිළිගත්තේ. ඊ තරම් නිහතමානී ඊ තරම් ගුණගරුක ජාතිය මේ ජාතියට සාප කරනවා නම් කවුරු හරි කෙනෙක් එයාට හරියන්නේ නැහැ. එනිසා අපිට තියෙනවා ඒ වගේ උරුමයක්. ඒ හැම දෙයකම වරුණ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුල් වෙච්ච හින්දා ඒ තරම් ගුණධර්ම අපේ මිනිසුන්ට කැවුනේ, වැදුනේ. වෙන දෙයක් හින්දා නෙමෙයි. නැත්තම් මේ වනගත ජීවිත ගත කර කර ඔහේ ජීවත් වේවි. එහෙමයි සන්නහස. ඒක නිසා ලෝකේ වරුණ මේ බොහෝ මිනිස්සු ඉන්නවා මිනිසත්කම අගයන අනිත් අයට උපකාර කරන්න කැමති හොඳ හිත් තියෙන මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ ඇත්තන්ට එහෙම තිබුණට ඒ ඇත්තන්ට මෙන්න මේ මඟ පෙන්වීම නොලැබිලා තියෙන නිසා මේ කල්යාණ මිත්‍ර ඇසුර නොලැබිලා තියෙන ඉඳ ඒ හොඳ හිත සහිත ඒ චින්තනය මෙන්න මෙහෙම හසුරුවා ගන්න කියලා කියන්න කෙනෙක් නැති නිසා ඒ මිනිස්සු අසරණයි. ඉතින් ඒ නිසා අපි අපේ මේ පින්බීමේ තියෙන වටිනාකම අපේ මේ ජාති අපේ මේ බුදුසසුනේ තියෙන වටිනාකම අවංකව හඳුනා ගන්නට ඕන. හඳුනාගෙන ඒ දේ රැකෙන විදිහට චරිතවත්ව ජීවත් වෙන්නත් ඕන. වරුණ මෙන්න මේ කාරණේ අවධාරණයෙන් කියන්න ඕන. මමත් ඔබත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝනේ. එතකොට අපි මේ ශ්‍රාවකත්වය පිළින කරමින් ලෝකයට මම බුදුන් සරණ ගිය කෙනෙක්ය කියලා මේ ප්‍රතිඥාව දෙනවානේ. මේක දැන් දෙවියන් සහිත ලෝක ඉදිරියේ කරන ප්‍රතිඥාවනේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා. එහෙම සරණ ගිය අපට තියෙනවා ප්‍රබල වගකීමක්. ලෝකේ වෙන මොනම ජාතියකටත් වඩා මොනම මිනිස් පිරිසකටත් වඩා මොනම කෙනෙකුටත් වඩා අපි පළමු කොට මිනිසත්කමේ වටිනාකම දන්න දකින මිනිසත්කමට ගරු කරන පරෝපකාරයට ආගන්තුක සත්කාරයට තව කෙනෙකුගේ දුකක් ඉදිරියේ උණු වෙන හදවතක් ඇති බවට අපි හැම වෙලාවකම බැඳිලා ඉන්නා මේ කියපු දේවල් අපේ ජීවිතවල ප්‍රායෝගිකව කරලා පෙන්වන්න. එනිසා අපි මේ දහම අහනවා වගේම ජීවිතේට ගලපාගෙන බලන්න ඔය හදවත් වලට මම මේ භාග්‍යවතුන් වහන්සේගේ දාන පාරමිතාවට සීල පාරමිතාවට දස පාරමිතාවන්ට උපපාරමිතාවන්ට ඇසිස් මසලේ ගලවා පුටා දන් දීපු මේ මහා මෙහෙවරට සාධාරණ වන විදියට මේ ජීවිතේ පැවැත්වුවාද කියලා. ඒක ඔබ ඔබෙන් විමසලා බලන්න.
එහෙම විමස බල අඩුපාඩු සකස් කරගන්න. කරුණාව හදවතේ ඇති වෙන්නේ නැත්නම් කොහොම හරි කරුණාව උපදවා ගන්න. මෙත්සිත පහළ වෙන්නේ නැත්නම් මෙත්සිත උපදවා ගන්න. ද්වේෂගින්න රාගගින්න ඇවිල එනවා නම් මතක තියාගන්න එමගින් නැති වෙන්නේ මේ දහම් සැනසුම කියලා. ඒව අවම කරගන්න හැඟීම් පාලනය කරගන්න. අනිත් එක වරුණ මේ උත්තම බුද්ධ ශාසනය මුණ ගැහිච්ච අපට අනේ අපට රාජ්‍ය අනුග්‍රහය නෑනේ මෙහෙම නෑනේ කිය ඉඳලා එහෙම හරියන්නේ නෑ. ඇත්තට දොස් කිය ඉඳලා වැඩකුත් නෑ. මැරෙන වෙලාවට එකකින්වත් වැඩක් නෑනේ. මේ අහන පිරිස ධර්මානුකූල වෙන්නකෝ. අනිත් එක වරුණ යහපත් රජෙක් මේ භූමියට පහළ වෙන්න. යහපත් විදිහේ පාලනයක් ඇති වෙන්න මිනිසුන්ගේ පිනක් තියෙන්න ඕනි. මිනිසුන්ගේ පිනක් සැබවින්ම තියෙන්නට ඕනි. ඒ පින තිබුණොත් ඒගොල්ලන්ට යහපත් වූ පසුබිමක ජීවිත ගෙවන්න අවස්ථාව හිමි වෙන්නේ බයක් සැකක් නැතුව. එහෙමයි සන්නාස. දැන් ඇත්තටම මේ අතිවෙච්ච තත්වයන්නේ අපි ඒක අත්විඳන්නේ. දැන් ඇත්තම කතා කරොත් වරුණ අපි මසුරු වෙන්න හොඳ නැහැ. මේ පහුගිය මේ වසංගත රෝග කාලේ මේ හමුදාව එකතු වෙලා අපේ දරුවෝ පොලිසිය සෞඛ්‍ය අංශ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් හින්දා බලන්න ගොඩ ගියානේ අපි හැමෝම. ඇයි මේක කතා කරන්න මසුරු වෙන්නේ? ඇයි මේක අනුමෝදන් වෙන්න මසුරු වෙන්නේ? ඒ කියන්නේ ලෝකෙම තාම මේකෙන් බීතියටපත් වෙලා ඉන්න වෙලාවක් මේ. බීතියටපත් වෙලා ඉන්න වෙලාවක්. ඒක නිසා පුද්ගලයන්ගේ ඕනතරම් දුර්ගුණ ඇති 100% සුද්ධවන්තයෝ නැහැනේ. මම මේ කියන්නේ මේ ආදර්ශ සම්පන්න මොහොතක්. ඒ නිසා මේ අනුමෝදන් විය යුතු තැන අනුමෝදන් වෙන්න විශේෂයෙන් අපේ හමුදාව පොලිසිය සෞඛ්‍ය අංශ ජනාධිපතිතුමා එකතු වෙලා කරපු දේ ප්‍රශස්තයි ප්‍රශංසනීයයි. එයත්න්ට පින් අනුමෝදන් කරන්න ඕනේ. ජීවිත පරදුවට තබලා මේ ಜಾති අරාජික වෙච්ච මොහොතක කොහොම හරි ගොඩගත්. ඒ නිසා ඒවා හැම එකකටම හේතුඵල ධමයක් තමයි බලපාන්නේ. අතීතයේ මේ පින්බිමේ ඉපදිලා මේ පින්බිම වෙනුවෙන් ලේ කඳුළු වගුරුවල මේ පින්බිම රැකගත් උදවිය නැමත මේ මිනිස් ලෝකවල ඉපදිලා මේ අපේ රට රැකගන්න එහෙම කටයුතු කරනවා. ඉතින් ඒ නිසා මේ හැම පැත්තකම අපිට සතුටක් තියෙනවා මේ කාලේ. හැබැයි ඔබ මේ ධර්ම දේශනාව අහන හැම කෙනෙක්ම මේ සාකච්ඡාව අහන අවංකව මේ ධර්මයේ පුරුදු කරන්න. ඒක තමයි අපිට මේ වෙලාවේ වරුණ මතක් කරන්න පුළුවන්. දෙන්න පුළුවන් හොඳම අවවාදේ. ඔබ අවංකවම පන්සිල් රකින්න පුරුදු වෙන්න. අවංකවම ඔබ දවසකට පොඩි වෙලාවක් නමුත් බුදු ගුණ සිහි කරන්න. ඔබට වටිනා මිනිස්කමක් ලැබිලා තියෙන්නේ. ඔබේ මිනිස්කමේ වටිනාකම ඔබ දන්නේ නැහැ. ඔබට මේ බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා ඔය කටෙන් මුමුණන් ඔය වචනෙන් මුමුණන්න තියෙන අවස්ථාවේ වටිනාකම ඔබ දන්නේ නැහැ. ඒ නිසා අනිත් එක දැන් මේව අහගෙන ඉන්න ස්වාමීන් වහන්සේලා ඉන්නවනේ මරුණ. ඒ පැවිදි ජීවිතයේ වටිනාකම. ඒ උතුම තමයි මේකේ මුර දේවතාවරු. මහා සංඝරත්නය නැතුව මේ පින්බීමට වරුණ කවදාකවත් වගතුවක් වෙන්නේ නැහැ. ඒක නිසා කසාවතක් දරාගෙන ඉන්න ඒ උන්වහන්සේලාගේ පුද්ගලික ජීවිතවල මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් ඒවා උන්වහන්සේලා දැනගන්නට ඕන. හැබැයි කසාවතක් දරාගෙන ඉන්නවා නම් ඒ කසාවත දරාගෙන සිල් ගුණ ආරක්ෂා කරගෙන ඉන්නවා නම් එමගින් කරන්නේ මේ මුළු ජාතියම හරියට මේ මහා ඕඝයකින් බෙහෙර ගන්නවා වගේ වැඩක්. එහෙමයි සනාස. වරුණ දැන් එක ස්වාමීන් වහන්සේ කෙනෙක් යම් අපි හිතමු එක ගමක එක ස්වාමීන් වහන්සේ කෙනෙක් සතර පරාජිකා ටික රැකගෙන සංඝාදිශේෂ ටික රැකගෙන ජීවත් වෙනවා. ඒතර උන්වහන්සේට දෙවියන්ගේ පවා පුදුම ආශිර්වාදයක් ලැබෙනවා. ඒතර උන්වහන්සේ ඉන්න භූමියට ප්‍රදේශයට කරදරයක් වෙන්න තියන්නේ නැහැ. පුළුවන් හැම වෙලාවකම බේරෙනවා. බැරි වුණොත් කර්මයේ බලවත් වුණොත් අකුසල විපාකයේ බලවත් වුණොත් කරන්න දෙයක් නැහැ. දැන් අපේ රටේ ගත්තොත් ගම්මාන දෙක තුනකට එක්කෙනෙක් හරි වැඩ ඉන්නවනේ වරුණ. එහෙමයි සනාස. පිණ්ඩපාතයක් කරලා ජීවත් වෙන ස්වාමීන් වහන්සේලා. අපි පුද්ගලිකව ඒක හොඳටම දන්නවනේ මේ රටේ සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා ඉන්නවා. දුස්කටයක් දුබ්භාවිතයක් වෙන්න නොදී වරුණ සිල් රකින. මෙන්න මේ ආශිර්වාදය තමයි මේ ජාතියට තියෙන්නේ. මේක හඳුනාගෙන අන්නේ උතුමන්ගේ ආශිර්වාදයට හිස නමන්න පුළුවන් පිරිසකට කවදාකවත් වරුණ වරදින්නේ නැහැ. ඒ නිසා අපට එහෙම හයියක් තාම තියෙනවා. එහෙම අසරණ වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සංඝරත්නයේ සරණින් සුවපත් වූ පිරිසක් තාම අපි. මේක හොඳට සිහි කරගෙන කටයුතු කරන්න ඕන. මහා සංඝරත්නයට මේ අසාගෙන ඉන්න සෑම කෙනෙක්ම හදවතින් ගරු කරන්න. ස්වාමින් වහන්සේ නමක් මහා මාවතක ඒ වගේම බස් එකකට නගින්න. එහෙම නැත්නම් බස් එකකදී කොතනකද හරි මුණ ගැහුනොත් මග හැරලා නොදැක්ක වගේ යන්න එපා. එහෙම කරනවා නම් ඔබ කරන්නේ බරවත් වැරැද්දක් මේ පින්බිම තුල. එනිසා මේ මහා සංඝරත්නයේ අයිතිය මහා සංඝරත්නයේ උරුමය වරුණ මේ පින්බිම කී වතාවක් බුදුරජාණන් වහන්සේට පූජා කළාද? මේ පින්බිමේ වැවෙන සෑම වී කරලකම වී යටයක් අයිති වී යට දෙක තුනක් අයිති ඒකෙන් භාගයක් අයිති බුදුරජාණන් වහන්සේ. මේ රජවරු ඒකාධිපති පාලනයක් තිබ්බ කාලේ දැන් දුටුගැමුණු රජතුමා කඩුව අතට ගත්තේ මට සිංහාසනයේ රජසැප විඳින්න ඕන කියලාද? දුටුගැමුණු රජතුමා ඒ විදිහේ කඩුවක් අතට අරගෙන අවසානයේ තම සතුරා වෙනුවෙන් සෑයක් ඉදි කළා. ඒ සෑයටත් ගරු කරන්න අන කළා. ඔන්න මනුෂ්‍යත්වය රජතුමාගේ තිබ්බ. ඒ රජතුමා මේ පින්බිම බේරගත්තේ නැත්තම්
වෙන විනාශය ගැන හිතන්නම දෙයක් නැහැ. ඒ උතුමන් වහන්සේ බේරගත්තා මේ උතුමන් වහන්සේ මේ පින්බිමේ අයිතිකාරයා. ඒ උරුමකාරයා කී වතාවක් බුද්ධ ශාසනයට මේ පින්බිම පූජා කළාද? මේ භූමිය පූජා වෙලා තියෙන්නේ බුද්ධ ශාසනයට. එතකොට මේ පින්බිම බුද්ධ ශාසනයට පූජා වෙලා තියෙද්දි බුදුරජාණන් වහන්සේට පූජා වෙලා තියෙද්දි මේ පින්බිම තුල ගිහි හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා අන්නේ කමතක කළ වැඩ කරනවනම් හරියන්නේ නෑ වරුණ. ඒ නිසා අපේ විනාශය අපිම ළඟා කර ගන්නවා ඔය කියපු වැරදි විදිහට හැසිරුණොත් එහෙම. ඒ නිසා අර වරුණ කලින් හැබැයි ලෝකේ මිනිස්සු මෙහෙම ජීවත් වෙනවා. අය අපිට මේක කරගන්න බැරි කියලා. ඔය කියපු සෑම කරුණක්ම හරියට ගැළපීලා ආවොත් අපිට පුළුවන් මේ අපේ පින්බිම සුරක්ෂිත කරගෙන අපේ ජාතිය ආරක්ෂා කරගෙන අපේ මේ පිවිතුරු බුදු සසුන රැකගෙන මෙමගින් මුළු ලෝකයටම ශාන්තිය ලබා දෙන්න. එහෙමයි සනස. දැන් අද වරුණ තේරවාදී රටවල් කීපයක් තියෙනවානේ. මහායාන රටවලුත් තියෙනවානේ. ලෝකේ බොහෝ රටවල මේ ධර්ම ගැන ඇත්තටම කතා කරනවානේ. මේ ධර්ම ගැන උගත් බුද්ධිමත් තුලනාත්මක දැනුමක් ලැබපු මිනිස්සු මේ ධර්ම ගැන කතා කරනවා වරුණ. ඒ වගේම මේ බුදුරජාණන් වහන්සේට සහේතුකව කිසි කෙනෙක් නිඳා කරන්නේ නැහැ. සහේතුකව කිසි කෙනෙක් ඇඟිල්ලක් දික් කරන්නේ නැහැ යාන්තමින් හෝ කල්පනාවක් තිබුණා නම්. හේතුව තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රායෝගිකව කළමනා දෙයක් දේශනා කරනවා. ඔබ මෙහෙම හිතන්න, මෙහෙම වචන කතා කරන්න, මෙහෙම කය හසුරවන, මෙන්න මෙහෙම දිගට ඔබේ සිතවිලි ධාරාව රැගෙන යනකොට ඔබට මෙන්න මෙහෙම අවබෝධයක් ඇති වෙනවා කියලා. මෙන්න මේ වැඩ පිළිවෙලට කාටවත් ලෝකේ අභියෝග කරන්න බෑ. ඒ නිසා ලෝකයක් මේ ධර්ම පිළිගන්නවා. යම් කෙනෙක් පිළිගන්නේ නැත්නම් ඒක ඉතින් ඔවුන්ගේ අවාසනාව. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ මේ අද දවසේ කළ මේ අනුශාසනාව මම හිතන්නේ අපි ඇසිය යුතුම කාරණා කිහිපයක්. මොකද දේශයේ මුර දේවතාවන් වහන්සේලා හැටියට බුදුරජාණන් වහන්සේගේ මඟ ගිය ඔබ වහන්සේලා මේ පහදා දෙන්නේ අපේ රටේ ශ්‍රී විභූතියත් එක්ක, අපේ රටේ උරුමයත් එක්ක ලෝකයට අපි ඉතිහාසය දුන්නු පණිවිඩය නැත්නම් පාඩම. ඒක වර්තමානයේ යම් තැනක පළදු වෙන්නට අවකාශ තිබුණා. ඒ අපේම වැරදි නිසා. ඒ නිසා වැරදි හදාගන්නත් අපටමයි අපේ වැරදි හදාගන්න පුළුවන්කම තිබෙන. ඒ නිසා ඒ සඳහා මාර්ගෝපදේශයන් අපේ ගෞරවනීය මහා සංඝරත්නයෙන් ලැබෙනවා. එවන් අවස්ථාවක වැරදි හදාගත්තොත් අපේ සංස්කෘතිය බෞද්ධ දහමත් එක්ක ගොඩනැගිච්ච මේ සංස්කෘතිය තවත් ආරක්ෂා කරගෙන බොහෝ කාලයක් සසුනත් රැකගෙන රටත් රැකගෙන අනාගත පරපුරට මේ උතුම් වූ උරුමය රැක දෙන්නට අපි කටයුතු කළ යුතුමයි. ඒ නිසා මම හිතන්නේ සැබවින්ම ඔබ ආසනාවන්තයි. මේ ඉදිරියට එන්නේ ඡන්ද කාලයක්. ඒ පක්ෂයක් පාටක් බලන්නේ නැතුව පක්ෂයට පාටට කතරේ ගහන්න යන්න එපා ඔබ. මනුෂ්‍යත්වයේ සහ රටේ ශාස්ත්‍රීයත්වයට, රටේ අනාගතයට, අනාගත පරපුරට යහපත් වූ ඒ වගේම මේ ධර්මයේ රැකෙන බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් මාර්ගය හඳුනාගත්තු පිරිස් තෝරාගෙන මනුෂ්‍ය ගුණ ධර්මයන්ගෙන් හෙබි මිනිසුන් තෝරාගෙන ඔවුන්ට මේ රටේ පාලනය ලබා දුන්නොත් මම හිතන්නේ ඔබ වහන්සේ පෙන්වපු අපේ අනාගතයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ කරා යන පිරිස තවත් වැඩි වේවි ස්වාමීන් වහන්සේ. අවසාන විනාඩි කිහිපයකට අපි ප්‍රවේශ වෙලා තිබෙන්නේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සාස්වත දෘෂ්ටිය පිළිබඳව, උච්ඡේද දෘෂ්ටිය පිළිබඳව දේශනාවේදී තැම්පිට කාරණා මතක් වීමක් කළ අනුශාසනා කරන්නට යෙදුණා. දැන් මෙහිදී මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳව කතා බහ කරන විට මේ සමහරු කියනවා ස්වාමීන් වහන්සේ මොකද්ද මේ මධ්‍යම ප්‍රතිපදාව, අපි කොතනද අපේ හිත පවත්වා ගන්නේ? සමහරු කියනවා මේ හැම දෙයක් දිහාම උපේක්ෂාවෙන් බලන්න ඕන. එහෙම නැත්නම් සමහරු කියනවා ඔව් මම ඒක හඳුනගෙන ඉන්නේ, මං මැද තැනක ඉන්නේ කියලා. මෙන්න මේකද මැද තැන කියලා අපි සාමාන්‍ය ව්‍යවහාරය කරන මැද තැන කියන තැන නැත්නම් උපේක්ෂාවෙන් බලන කියන තැනද බුදුදහමට අනුව මධ්‍යස්ත වූ නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව ලෙස හඳුන්වන්නේ ඉන් එහා ගිය අර්ථෙන්වීමක් මේ ධර්මයේ තිබෙනවාද ස්වාමීන් වහන්සේ අපිට පහදලා දෙන්න. වරුණ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නේද පළමු ශ්‍රී මුඛ දේශනාවේදී ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා කියලා. එහෙමයි. මේ 18 කෝටියක් බ්‍රහ්මයෝ ඉදිරියේ දේශනා කරන්නේ මෙන්න මේ අන්ත දෙක නම් පැවිද්දෙක් අත තියන්න එපා කිව්වා. පැවිද්දෙක් කිව්වහම ගිහි පැවිදි උපාසක උපාසිකා කියන අපි හැමෝම මේකට අයිති. එතකොට මේ අන්ත දෙක තමයි සාස්වතේ සහ නැත්තම් මේ කාමසුකල්ලිකානු යෝගයේ සහ අත්ත කෙලමතානු යෝගය. මේ අන්ත දෙකෙන් පරිබාහිර වූ මධ්‍යම ප්‍රතිපදාවක් වෙනවා. ඒ කුමක්ද කියලා වදාරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට සබ්බේපි කුසලා ධම්මා සියලු කුසල් ධම්ම අන්තර්ගතයි වරුණ. මේ බුදු සසුන තුල බුදුරජාණන් වහන්සේ වදාරනවානේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ප්‍රගුණ කරන්න කියලා නිවන් දකින්න. ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග ධර්ම, ඊළඟට සම්මප්පදාන, ඊළඟට ඡන්දචිත්ත විරිය විමර්ශන, එර්ධිපාද, සතර සතිපට්ඨාන මේ ධර්ම
මේ සියලු ධර්ම අයිති වෙනවා මධ්‍යම ප්‍රතිපදාවට. මට ওই දේ කියද්දි එකපාරටම අදහසක් ආවේ මේ බුදුසසුන තුල නිවන් දැකීම වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්න යම් වැඩ පිළිවෙලක් වේ නම් ඒ අනුගමනය කිරීම මධ්‍යම ප්‍රතිපදාවයි. දානීය මධ්‍යම ප්‍රතිපදාව මේ ශාසනය තුල, සීලය මධ්‍යම ප්‍රතිපදාව, සංඝෝපස්ථානීය මධ්‍යම ප්‍රතිපදාව, ධර්ම දේශනාව ශ්‍රවණයේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීම. ඊළඟට වෙය්‍යාවච අපචායන පත්තිදාන පත්තානුමෝදන මේ ඔක්කොම මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීම. දැන් මේ ලෝකේ ඉන්න බොහෝ ඇත්තෝ, ඒ කියන්නේ මේ සසුනට ඇවිල්ලත් බොහෝ ඇත්තෝ මධ්‍යම ප්‍රතිපදාව කියන විවිධ අදහස් හිතට ගන්නවර කිව්වාගේ උපේක්ෂාවෙන් ඉන්න ඕන කියලා. එහෙම ඒවා නෙමෙයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ නිවන් දැකීම පිණිස බුදුරජාණන් වහන්සේ වැඩ පිළිවෙල තුල දිවි පරදුවර තබා හික්මෙන්න අන්න ඒකයි මධ්‍යම ප්‍රතිපදාව. දිවි පරදුවර තබා. ඒකට වෙන විවිධාර්ථ නිරූපණ දීලා ඒ වැඩ පිළිවෙල අවුල් කරගන්න එපා. වරුණ මොන ප්‍රශ්නේ ආවත් ධර්මයේ පිළිබඳව ගැටලුවක් ආවොත් ඒක දෙවි මිනිසුන්ට අහිත කර පිණිස පවතිනවා. එනිසා ධර්මයේ තුල බඳු ආරබුද මතවාද නිර්මාණය කරන්න එපා. මධ්‍යම ප්‍රතිපදාව තමයි එදා මෙදා තුර මිහිඳු මහ රහතන් වහන්සේ මහා විහාරයට ලබා දෙල එමගින් අද දක්වාම මේ ථේරවාදී බුදුපුත් මහා සංඝරුවන විසින් දේශනා කරනු ලබන්නේ, අනුගමනය කරනු ලබන්නේ. ඒ සඳහා අලුත් අර්ථ විවරණ, අලුත් අර්ථ නිරූපණ කිසිසේත්ම වැදගත් නැහැ. හොඳට මතක තියාගන්න මේ අහන පින්වත් පිරිසට මම බොහොම මෛත්‍රියෙන් සිහිපත් කරනවා. එදා මෙදා තුර අපිට හැවුණා සූත්‍ර දේශනා, විනය දේශනා, අභිධර්ම දේශනා, ඒ පිළිබඳව අර්ථ කතාව, ඒ පිළිබඳව ටීකා. මෙන්න මේ කියන ගෞරවනීය ධර්මයට අනුව ලැබෙන අනුශාසනාව මධ්‍යම ප්‍රතිපදාවයි. අපි ඒක විස්තර කරන්න ඕනි වරුණ මේ මධ්‍යම ප්‍රතිපදාව ගැන කතා කරනවා පැය 10ක් 12ක්වත් යම් සාකච්ඡාවක් කරන්න ඕනි සාමාන්‍ය දැනුමක්වත් ලබා ගන්න. ඒයින් අදහස් කරන්නේ මේ දැන් අපි මේ කතා කරන දේ මධ්‍යම ප්‍රතිපදාව නොතේරෙනවා කියන එක නෙමෙයි. මේ අහන් ඉන්න හැම කෙනෙක්ම මේ කරන්නේ මේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීම. ඒ නිසා ශරීරයට අධික දුක් දිදී, අධික පීඩාවල් දිදී දැන් අදපවා ඉන්දියාවේ බලන්න නිගන්ටියෝ කොච්චර ඉන්නවද? නූල් පොටක්වත් නැතිව ශරීරේ. මොන්න තරම් මිත්‍යාවන් වලට අදපවා යනවද? සමහරු දැන් ඔය මලකුණු, මිනිකුණු කනවා තාම. එහෙමයි. මිනිස්සු කනවා මලකුණු හාරගෙන කනවා. ඉන්දියාවේ ගියත් දන්නවා මේවා. ඒවා දැකලා තියෙන ඇත්තෝ. ඒ වගේ මහා පුදුම මිත්‍යාවන් තාම මේ රටේ තියෙනවා. අන්නේ දේවල් භාග්‍යවතුන් වහන්සේ අත්ත කෙලමතානුയോഗේ නමින්, දෙසටක් මිත්‍යා දෘෂ්ටි නමින් ඒවා නිෂ්ප්‍රභ කළා. ඒවා වැදගත් නැහැ කියලා සහේතුක පෙන්වා දීලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකෙට දේශනා කළා. ඒ වගේම වරුණ දැන් ලෝකෙ මිනිස්සු කාමයන්ගෙන් මුසපත් වෙලා ඉන්නවනේ. කාමයන් වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. මේ ඇස කරන ආසාදී ඉන්ද්‍රිය ධර්ම ටික සතුටු කරන්න කාමාස්වාදේ ලබා දෙන්න දහස් ගණන්, දසදහස් ගණන්, ලක්ෂ ගණන් වියදම් කරනවා. හැබැයි දන් හැන්දක් දෙන්න මේ පොඩි දෙයක් පරිත්‍යාග කරන්න නැති මිනිස්සු ලෝකෙ කොච්චර ඉන්නවද? ඒ කාමසුඛ කල්ලිකාණු යෝගයට වැටිලා කවදාවත් සැනසෙල්ලක් හොයන්න බෑ. සමහර වෙලාවට මේ කාමයන්ට තියෙන වසඟ වීම නිසා ඒ වසඟ භාවයෙන්, ඒ දාස භාවයෙන් මිදෙන්න බැරි ඇත්තෝ මෙයයි මධ්‍යම ප්‍රතිපදාව කියලා විවිධාර්ථ නිරූපණයන් දෙනවා. ඉතින් ඒ නිසා ඒ දේවල් ගැන අපි 아무තුවෙන් කතා කරන්න කාලය ගන්න අවශ්‍ය නැහැ. මෙච්චර පිවිතුරු දහමක් තිබියදී අපි මේ දහම හිත නිමෙනවා. හිත නිවෙන දහම අපි කතා කරමු. මට මතක් වුණා වරුණ මම මේ චූටි කාරණයක් කියලා ඔබේ ශ්‍රද්ධාව වෙනුවෙන් මේ මහා සංඝරත්නය අපේ ස්වාමීන් වහන්සේලා අපිට මොන තරම්නම් ආදර්ශ සම්පන්නද. ඔය ඒ කාලේ හිටිය චෝරක මහා විහාරවාසී මිත්ත කියලා ස්වාමීන් වහන්සේ නම. මේ අපේ රටේ. ඉතින් මේවා සාකච්ඡා කරන්න ඕනේ, මිනිස්සු අහන්න ඕනේ. මේ ස්වාමීන් වහන්සේගේ අම්මට විසගඩු රෝගයක් හැදුනා. විසගඩු රෝගයක්. ඒ කියන්නේ ශරීරේ කුෂ්ඨ රෝගයක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේගේ නංගිට කිව්වා අම්මා දුව ගිහිල්ලා මේ අපේ ස්වාමීන් වහන්සේ මේවට බෙහෙත් එහෙම දන්නව ඇති ගිහිල්ලා අහගෙන එන්න කිව්වා. ඉතින් මේ නංගි ගිහිල්ලා අම්මා බොහොම ගිලන් වෙලා ඉන්නේ කියලා ස්වාමීන් වහන්සේට වන්දනා කරලා කිව්වා ස්වාමීනි බෙහෙතක් කියන්න කිව්වා මේකට. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා නැගණිය මම පැවිදි වෙච්ච දවසේ පටන් දැන් අවුරුදු ගාණක් වෙනවා කිසිම අරමුණක් දිහා රාග සිතකින් බැලුවේ නැහැ. ද්වේෂ සිතකින් බැලුවේ නැහැ. කිසිම අරමුණක් අයෝනිසෝ මනසිකාරයෙන් මම ගත්තේ නැහැ. මේක පරම සත්‍යයක්. මේ සත්‍යානුභාවයෙන් මගේ මෑණියන්ට සුවපත් වේවා කියලා ඔබ ගිහින් සත්‍යයක් ක්‍රියා කරන්න කිව්වා. කොහොමද? මගේ අයියාබන ස්වාමින් වහන්සේ මේ බුද්ධ ශාසනය තුල පැවිදි වූ දාපටන් අවුරුදු ගාණක් චිත්තෝත්පාදයකින් රාගසිතවිල්ලක් හිතට ආරන්නේ මේක සත්‍යයක් නම් මගේ මෑණියෝ මරණයෙන් බේරේවා කියලා නැගණිය ගිහලා සත්‍යයක් ක්‍රියා කළා. ඉවර වෙනකොට නෙළුම්පතේ වතුර වගේ මේ අම්මගේ රෝගේ සුවපත් වෙලා මේ අම්මා නැගි. අන්න එහෙම ජීවමානයි මේ බුද්ධ ශාසනය. ඒ තරම් ජීවමානයි මේ බුද්ධ ශාසනය. තව තැනක තියෙනවා වරුණ ඔය චිත්තගුත්ත කියලා මහා රහතන් වහන්සේ කෙනෙක්. අවුරුදු 60ක් කුණ්ඩක කියන ලෙනේ වාසය කරා. අවුරුදු 60ක්. එක දිගට අවුරුදු 60ක් මේ කුණ්ඩක කියන ගල් ලෙනේ වාසය කරා. මේ ගල් ලෙනේ තියෙනවා
උඩ වියනක් වගේ සිතුවම් කළ සත්බුදුවරුන්ගේ මේ අභිනිෂ්ක්‍රමණය. ඒ වගේම මේ ස්වාමීන් වහන්සේ අවුරුදු 60ක් යනකම් ඔළුව උස්සලා උඩ බැලුවේ නැහැ. ඒ තරම් ඉන්ද්‍රිය සංවලයක්. මම අර ඔබට දේශනාවේදී කළේ මේ ධම්මේච බික්කවේ ආසවා සංවරා පහතබ්බා ධම්මා කියලා. එහෙමයි. එතකොට මේ ස්වාමීන් වහන්සේ අවුරුදු 60ක් අයෝනිසෝ මනසිකාරයෙන් උඩ බැලුවේ නැහැ. දැන් අපි කුටියක ඉන්නකොට හාත්පස බලනවනේ වරුණ. එහෙමයි. දැන් සාමාන්‍ය තනි කුටියක ඉන්නකොට ඉතින් වටපිටාව බැලුවා කියලා ගහකොළනේ පේන්නේ. කිසි වරදක් නැහැනේ. එහෙම බලන්න බැලුවා කියලා කිසි ආපත්‍යක් සිද්ධ වෙන්නේ නැහැනේ. ඒ සාංශේ ඒ විදිහටවත් බැලුවේ නැහැ. සක්මන් මළුව කෙළවර තියෙනවා නා ගහක්. ඒ නා ගහේ මල් පිපුණා කියලා දැනගන්නේ නාපෙති බිමට වැටුනහම. එච්චරකට සිහිය රැකගෙන හිටපු මේ ස්වාමින් වහන්සේ ගැන ආරංචි වුණා රජතුමාට. රජතුමා ත්‍රාස හිතුණ මේ වරුණ මේ ස්වාමීන් වහන්සේ දකින්න. අන්න බලන්න ධර්මානුකූල රජවරු. සිල්වත් ස්වාමීන් වහන්සේලා හොයා දකින්න කැමති. ඊට පස්සේ පණිවිඩ 3ක් යවුවා. අනේ ස්වාමීනි දැක ගන්න කැමති රජමාලිගාවට වඩින්න දන් හැන්දක් වළඳලා යන්න කියලා. ස්වාමීන් වහන්සේ වැඩියේ නැහැ. ඊට පස්සේ මේ රජතුමා ඒ ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වඩින ගමේ සියලු දෙනාගේම කිරිමව්වරුන්ගේ පයෝදරවලට පයෝදර පටි වලින් බැඳලා සීල් තිව්වා. ළමයින්ට කිරි දෙන්න බෑ. ඊට පස්සේ ප්‍රචාරයක් ආව ඔබ වහන්සේ ආවේ නැත්තම් මේ ළමයි ටික ඔක්කොම මැරෙනවා කිරි දෙන්න දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ අනුවම දිවි පරදුවට තබා හික්මන මේ ස්වාමීන් වහන්සේ තීරණය කළා මේ අසරණය නෙවෙයි මම රජතුමාගේ ආරාධනා පිළිගන්නවා කියලා ගියා. ගිහිල්ලා ඒ ඉන්ද්‍රිය සංවරය මම මේ කියන්නේ මේ චරිතාදර්ශය තමයි අපිට තියෙන එකම මඟ පෙන්වීම. ඒ ස්වාමීන් වහන්සේ රජමාලිගාවට ගියා. රජමාලිගාවට ගිහලා දානේ වළඳනවා. දානේ වළඳලා මහරජතුමා වඳින්දිත් සුවපත් වේවා මහරජ කියනවා. දේවින් වහන්සේලා වඳින්දිත් සුවපත් වේවා කියලා කියනවා. ඒ කියන්නේ ඒ ස්වාමින් වහන්සේට මේ දේවිය මේ රජතුමා කියලා විශේෂ ගැනීමකුත් නැහැ. ඊ තරමින්ම යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත. අන්තිමට මේ රජතුමා තීරණය කරන ඔබ වහන්සේට මේ ග්‍රාමාන්ත විහාරයක ඉන්න බෑ. ඔබ වහන්සේ ඉන්න ගල්ලෙන තමයි සුදුසු කියලා වඩින්න කියනවා. වරුණ එදා දවසේ ස්වාමීන් වහන්සේ ගල්ලෙනට වැඩලා ඒ ශාන්සගේ පෙර ජීවිතේ ප්‍රාර්ථනාවක් තිබ්බ මම රහත් වෙන මොහොතේ මහ පොළොව කම්පා වෙන්න ඕන කියලා. ඒ ප්‍රාර්ථනාවට අනුව මහ පොළොව හොල්ලමින් තමයි ස්වාමීන් වහන්සේ රහත් උනේ. රජතුමාට ආරංචි වුණා මේ මහ පොළොව හෙල්ලුනේ මේ ස්වාමීන් වහන්සේ රහත් වෙච්ච නිසා කියලා. ඔන්න ඔය වගේ බුද්ධ පුත්‍රයන්ගේ නිජ බිම මේ බිම. එනිසා මේ බිමේ ඔබ ඒ දේවල් හොඳට හිතට අරගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමයට ගරු කරන පිරිසක් වෙන්න. ධර්මයට දිවි පුදන පිරිසක් වෙන්න. මහා සංඝරත්නයට දුටු මානී දෑතොසවන පිරිසක් වෙන්න. ඒ ආශිර්වාදයම ඔබට ඇති මෙලවින් පරලොවට යන දා සුගතිය උපදින්න කෙලවර ශාන්තමා නිවනින් සැනසෙන්න. අද මේ උතුම් ධර්ම සාකච්ඡාවට සබන් දුන් පින්වත් වරුණ net fm කාර්ය මණ්ඩලය අසා සිටි ඔබ සිල් දෙනාටම නිදුක් නිරෝගී සුව සැලසේවා. මේ බුදු සසුන බුදු සුවඳ විහිදෙන මේ පින්බිමේ ඉඳගෙන ඔබේ ජීවිතයට ගලපාගෙන සුවපත් වෙන්න නිවනින් නිවී සැනසෙන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නම ඔබට වාසනාව පෑදේවා කියලා මම මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා. සිළු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ඒ ගෞරවනීය ප්‍රාර්ථනාව අපේ හිත්වලට මහා ආශිර්වාදයක්මයි ස්වාමීන් වහන්සේ. ඒ නිසා ඒ ආශිර්වාදය ලබන්නට ඔබට මේ සිත්නෙත් අසපුව තුළ හැකියාව ලැබුණා. ඒ ප්‍රායෝගික ජීවිතයට ධර්මය එකතු කරගන්නට මහා ශක්තියක් වූ වග අමුතුවෙන් කිව යුතු නෑ. ඒ ධම්මග නියැලෙන්නට ඔබට ශක්තිය තවත් වැඩි දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද අනුශාසනාව වගේම හැමදේම සිත්නෙත් අසපුව තුළ අපේ පූජනීය බලංගොඩ රාධේ ස්වාමීන් වහන්සේ බුද්ධ ගෞරවය අප්‍රමාණව ඇති වෙන ආකාරයෙන් ධර්ම ගෞරවය අප්‍රමාණව ඇති වෙන ආකාරයෙන් ඒ උතුම් වූ ආර්ය මහා සංඝරත්නය කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් ඇති වෙන ආකාරයෙන් මේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරමින් ඔබව අපෝ ධර්මයේ හික්මවන ඒ රැස් කරන්නා වූ සියලු කුසලයන් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිවීම පිණිසම වේවායි කියලා ගෞරව සිතින් අද සිත්නෙත් අසපුවේ ඔබ සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමින් වැඩසටහනින් සමුගන්නෝ හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.